ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් සුපුරුදු ලෙස අදත් අපි දෙවැනි ඇසෙන් ඔබ හමුවන මොහොත සුපුරුදු විදිහට කියලා කිව්වේ මොකද අඟහරුවාද දවස ඔබ දන්නවා සුපුරුදු විදිහටම දෙවැනි ඇස වැඩසටහන පැවැත්වෙන දවස. හැබැයි මේ මැතිවරණයේ ආසන්න වීමත් එක්ක අපි විශේෂ දෙවැනි ඇස වැඩසටහන් පවත්වන්නටත් කටයුතු කරමින් ඉන්නවා. ඔබට මතක ඇති පසුගිය සෙනසුරාදා අපි මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් මහින්ද දේශප්‍රිය මැතිතුමන් සමග මේ මැතිවරණය සම්බන්ධයෙන් පවතින මේ වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ ඊට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ වගේම ඔබ ඡන්දය භාවිතා කළ යුත්තේ ඇයි කියන කාරණයත් අපි දීර්ඝ වශයෙන් පසුගිය සෙනසුරාදා දෙවැනි ඇස විශේෂ වැඩසටහනින් සාකච්ඡා කළා. මෙවැනි විශේෂ දෙවැනි ඇස වැඩසටහන් අපි ඉදිරියටත් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මා සඳහන් කළේ සුපුරුදු ලෙස අපි අඟහරුවාදා පවත්වන්නේ අඟහරුවාදා අපි දෙවැනි ඇසෙන් ඔබ වෙත ගෙන එන්නේ පක්ෂ නායකයින්. පක්ෂයක් නියෝජනය කරන රටක් නියෝජනය කරන දේශපාලන නියෝජිතයින් දේශපාලන නායකයින් මහජන නියෝජිතයින් අපි කැඳවාගෙන ඉන්නේ දෙවැනි ඇසට. ඉතින් අපි අද දවසේත් ඒ වගේම ප්‍රබල හඬක් තියෙන ඒ වගේම බොහොම වටිනා කියන අදහස් වලින් සුපෝෂිත කණ්ඩායමක නායකයෙක් අරගෙන ආවා දෙවැනි ඇසට. මේ කණ්ඩායම පිළිබඳව කතා කරනකොට හැමදාම ජනතාව කියන්නේ හොඳ ප්‍රතිපත්ති, නියම ප්‍රතිපත්ති. මෙන්න මේ ප්‍රතිපත්ති තමයි රටේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම එඩිතරව කිව යුතු දේ කතා කරනවා, කියනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ කණ්ඩායමට මැතිවරණයට ගියාට පස්සේ මැතිවරණයේදී ලැබෙන බලයත් එක්ක ඔවුන්ට මේක ප්‍රැක්ටිකල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ඔවුන්ගේ ප්‍රතිපත්ති යම් අපහසුතාවයකට පත් වෙනවා. නමුත් හැම වෙලාවෙම ජනතාව කියන දෙයක් ඔවුන්ගේ ප්‍රතිපත්ති හොඳයි. දූෂකයින් නැහැ. ඔවුන් බලයට ගෙනවනම් හොඳයි. මෙන්න මේ ආදී දේවල් ඔවුන් ප්‍රකාශ කරනවා. එමනම් අපි තවත් කියන්නට අවශ්‍ය නැහැ මේ කණ්ඩායම පිළිබඳව. ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ මෙවර තරඟ වදින්නේ ජන බලවේගයක් සමග. ඔවුන් මේ පාර බලවේගයක් එකතු කරගනිමින් තමයි මැතිවරණ සටනට ප්‍රවිෂ්ඨ වී සිටින්නේ. එහෙමනම් ජනතා විමුක්ති පෙරමුණේ නායක මෙන්ම ජාතික ජනබලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මැතිතුමන් අද වැඩසටහනට බොහොම ආදරෙන් පිළිගන්නවා. ආයිබෝන්. ආයිබෝන්. අද අපේ ආරාධිතයා ඔහු පිළිබඳව ඔබ හොඳින්ම දන්නවා. පාර්ලිමේන්තුවේ තිබිය යුතුම හඬක් සිටිය යුතුම කණ්ඩායමක්. ඒ හඬ ඒ ප්‍රතිපත්ති ඔබේ සිත තුලත් තිබෙන බව අප හොඳින්ම දන්නවා. ඔබතුමන්ගේ පළමු ප්‍රශ්නයට මා යොමු වන්නේ ජනතාවගේ මේ විදිහට කැමැත්තක් ජනතාවගේ ආකර්ෂණයක් ඔබ පක්ෂය වෙත ඔබ කණ්ඩායම වෙත ඔබ වෙත යොමු වෙලා තියෙනවා. නමුත් අපි ගත්තොත් 1900 මට මතක විදිහට 1994 කාලේ සහ 2004 කාලේ කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ස්වර්ණමය කාලයක් කියලා කිව්වොත් මම හිතන්නේ හොඳයි. මොකද ඒ කාලය තුල පාර්ලිමේන්තු නියෝජනය ඔබතුමන්ලගේ වැඩි මට්ටමක තිබෙනවා. ඉන්පසුව ක්‍රමික අඩුවීමක් අපිට දකින්නට ලැබෙනවා. මේ විදිහේ යම්කිසි ආකාරයකට ඡන්ද පදනමේ සහ മന്ത്രി ධූර වල අඩුවීමක් දකින්න ලැබෙන්නේ ඇයි? ජනතාවගේ සිත් තුළ ඔබලා ජීවත් වෙනවා. විශේෂයෙන්ම දේශපාලනයේ උත්පාත අවදීන් මෙන්ම අවපාත අවදීන් වලට අපි මුහුණ දෙනවා. නිසා පහුගිය කාලේ අපි යම් දේශපාලනයේ පසුබෑම් අවධියකට අපි මුහුණ දීලා තිබුණා. මා හිතන මේ මැතිවරණදී ඒක වෙනස් වෙවි කියලා. විශේෂයෙන්ම මේ මැනෙන්නේ මැතිවරණවලදී ඡන්ද ප්‍රමාණයේදී. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ දේශපාලන හැසිරවීමේදී ඒ වගේම මේ රටේ මතවාදය නිර්මාණය කිරීමේදී අපි ප්‍රබල භූමිකාවක් ඉටු කරනවා. මම ඔබට කිව්වොත් මෙහෙම අපි පිළිබඳව මේ රටේ ජනතාවට තියෙන ඉතාමත් යහපත් හොඳ අදහසක්. මම ඒකට සතුටුයි. එන අනිත් දේශපාලන ව්‍යාපාරවලට තිබෙන්නේ බනිනවා ඒත් ඡන්දෙ දෙනවා. ඒකනේ ස්වභාවය. උන්ට බනිනවා. ඒ කියන්නේ ඡන්ද පොලට යනකොටත් බනිනවා. ඡන්දෙ දීලා එනකොටත් බනිනවා. හරිද? ඒක අපිට විශේෂයක් තියෙන අපිට හොඳ කියනවා. නමුත් ඒ හොඳ ඡන්දයක් බවට පරිවර්තන වෙලා නැහැ. මේක තමයි අපි මුහුණ දීපින අභියෝගය. දැන් උදාහරණයකට ගත්තොත් පුරවැසියන් හොඳයි. මා හිතන්නේ කවර පක්ෂයකට ඡන්දයක් දීපු ඡන්දදායකයවත් රටේ විනාශයක් ප්‍රාර්ථනා කරනවා කියලා. එක්සත් ජාතික පක්ෂයට වෙන්න පුළුවන්. ඒව නැත්තම් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායමට වෙන්න පුළුවන්. මේ කාට ඡන්දෙ දුන්නත් ජනතාවගේ බලාපොරොත්තු සුබදායි.
වංචාවෙන් තොර පාලනය, නාස්තියෙන් තොර පාලනය, ණයබර වලින් තොර රටක්, නීති විධානයේ ආධිපත්‍යතාවුරු රටක් ජනතාව ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා ජනතාවගේ අරමුණු, ජනතාවගේ බලාපොරොත්තු යහපත්. ජනතාව ඡන්දෙ දෙන උවමනාවත් යහපත්. හැබැයි බලය ගන්න පාලකයා යහපත්. ඊට පටහැනිව කටයුතු කරනවා. දැන් අපි මුහුණ දී තිබෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ ජනතාවගේ උදාර සංකල්ප, උදාර බලාපොරොත්තු කොහොමද ඡන්ද දිනින්දිත් ආරක්ෂා කරගන්නේ? පාරට බහලා ඇහුවොත් මේ රටේ හොරකම් නොකරන දේශපාලන ව්‍යාපාරය මොකද්ද? කවුරුත් කියන අපි ජනතා විමුක්ති පෙරමුණ. මේ රටේ ජනතාවට කොතනක හෝ ප්‍රශ්නයක් ආපුවාම ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවෙත් ඔවුන් වෙනුවෙන් පෙනී හිටිය කියලා විශ්වාස කරන ව්‍යාපාරය මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණ. මේ රටේ විනයක් තිබෙන නීතිගරුකභාවය තිබෙන දේශපාලන ව්‍යාපාරය මොකද්ද? ඒ අපි. මේ රටේ මහජන මුදල් හොරකම් නොකරලා දේශපාලන ව්‍යාපාරය මොකද්ද? ඒ අපි කියලා ජනතාව දන්නවා. හරිද? හැබැයි ඒගොල්ලෝ ඡන්දෙ දෙනකොට වෙන පක්ෂයකට ඡන්දෙ දෙනවා. ඒතර ඒ නිසා ජනතාවගේ මේ අපි පිළිබඳ තියෙන චිත්‍රණය ඔවුන් ඡන්දේ පාවිච්චි කිරීම අතර වෙනස්කමක් තියෙනවා. ඒ නිසා ඡන්දේදී ඡන්දදායකයා අර අරමුණු වලට වඩා වෙනස් අරමුණු සැලකිලිට භාජනය කරනවා. එහෙනම් තමන්ගේ ඡන්දෙට වැඩක් වෙයිද? බලය ගන්න පුළුවන්ද? ඒ ඡන්දෙන් ප්‍රතිඵලයක් ලැබෙයිද? වගේ සාධක සැලකිලිට ලක් කරනවා. ඒ නිසා තාමත් අර පොදු බලාපොරොත්තු ඡන්දයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඉතින් අපි අභියෝගයක අපි විශ්වාස කරනවා ජනතාවට අපි කෙරෙහි තියෙන කැමැත්ත මා දන්නා මේ මැතිවරණ දිවත් බොහෝ අය ජනතා විමුක්ති වෙන පාර්ලිමේන්තු නියෝජනය කළ යුතුයි. ඔවුන් තමයි අපේ හඬ පාර්ලිමේන්තුවේ ගෙනිච්චි. සාමාන්‍ය ජන 20ක් 30ක්වත් අඩුමතරේ පාර්ලිමේන්තු නෝන කොච්චර හොඳද වගේ බලාපොරොත්තු තියෙන ජනතාවට. හැබැයි බලාපොරොත්තු තියෙන ජනතාව ඡන්දෙ දුන්නොත් විතරයි ඒ බලාපොරොත්තු සාර්ථක වෙන්නේ. ඔතන යම් ප්‍රශ්නයක් තියෙනව නේද? මොකද දැන් ආසයි බයයි. සිතින් විතරක් හිතේ තියාගෙන ඉන්නම් ඡන්ද පොලට ගියාට පස්සේ කතිරේ වදින්නේ නැහැ. මේකට බලපාන සාධකයේ අපි හොයාගෙන යනකොට යම් කිසි ආකාරයකට ගොදුමන් සඳහන් කරන කාරණේ හරි. අවශේෂ කරුණු කාරණා ගණනාවක් ඡන්ද පොලේදී පුද්ගලිකගේ සිතට එන්නට පුළුවන් ඡන්දදායකයෙක්ගේ. නමුත් යම් කිසි විදිහට ප්‍රතිපත්තිය ජනතාකරණය කිරීම තුලින් ජනතාවට කිඳා බැසීම තුලින් බැරිද මෙන්න මේ කියන ජයග්‍රහණයත් ලබා ගන්නට සිතින් හිතන දේම ප්‍රායෝගිකව කරව ගන්න. ඔව් ඒක තමයි. මම කියන්නේ ඒක දැන් මෙහෙම අපි ගත්තොත් සාමාන්‍ය අපි ඈත ගමක ඉන්න ගොවියෙක් ගැන කල්පනා කරොත් එයා ආර්ථික වශයෙන් පීඩාවට පත් වෙලා තිබෙනවා. තමන්ගේ දරුවට අධ්‍යාපනය ලබා දෙන්නේ කොහොමද කියලා ගැටලුවකට මුහුණ දී තිබෙනවා. එදිනෙදා අවශ්‍ය වෙන ආහාර පාන සපයා ගන්නේ ප්‍රශ්නෙට මුහුණ දී තිබෙනවා. ගෙදර තමන්ගේ මව හෝ බිරිඳ අසනීපතාවයට පත් වී තිබෙනවා නම් ඒ අසනීපෙන් ඇය බේරගන්නේ කොහොමද කියලා කියනවා. මේ සාමාන්‍ය ගත්තොත් ඒ පුරවැසියා අසරණ භාවයට පත් වී තිබෙනවා. ඒ අසරණ භාවයට පත් වූ පුරවැසියා එක විට ආණ්ඩුවක් පෙරලන්න පාලනයක් ගොඩනගන්න මෙදිහත් වෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. මොකද ඔහුගේ අසරණ භාවයම ඔහුට බල කරනවා මේ දේශපාලන පක්ෂ දෙක ඇතුළේ ගිලිලා ජීවත් වෙන්න. හැබැයි අපි විශ්වාස කරන මේ හැරවුම ගන්න හැමදාම ලෝකේ පුරාවටම මේ හැරවුම අරන් තිබෙන්නේ යම් මැදපාන්තික බුද්ධිමතුන් සිතන මතන අය මේ රට පිළිබඳ කැක්කුමක් තිබෙන අය මේ දේශපාලන සංස්කෘතිය ප්‍රතික්ෂේප කිරීම අදහස් වෙන බලයක් තිබෙන අය. මම හිතන ඒ කවේ තමයි අපි ආකර්ෂණය කරගනිමින් තිබෙන්නේ. එන් පසුව මා විශ්වාස කරනවා මේක ඇති වෙන මහා බලයක් විශේෂයෙන්ම පොදු ජනයා නව පරිවර්තන ලක් කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා දේශපාලනයේ සිදුවීම් සිද්ධ වෙන්නේ. දේශපාලන චලනයන් සිද්ධ වෙන්නේ නිකන් අර 1 2 3 4 කියන මේ අනුක්‍රමික අංකණයට නෙමෙයි. දේශපාලන පරිවර්තනයන් සිද්ධ වෙන්නේ පිමි ලෙස. ඒස අපේ දැඩි විශ්වාසය තියෙන මේ දේශපාලන පිම අපිට ගත හැකියි. විශේෂයෙන්ම මේ මැතිවරණයේදී අපේ රටේ ජනතාව සමත් වෙනවා නම් උත්සාහ කරොත් අපේ පක්ෂයට ලබා දී තිබෙන බලය පාර්ලිමේන්තුව තුළ අපේ නියෝජනය මේට වඩා ශක්තිමත් නියෝජන බවට පරිවර්තනය කරන්න පුළුවන් නම් සහතික වශයෙන් ලැබෙන අවුරුදු 5 මේ රටේ විශාල දේශපාලන පරිවර්තනයක් කිරීමට අවශ්‍ය වෙන ජවය ශක්තිය මේ මැතිවරණදී ලැබෙනවා. හොඳයි. සමාන. දැන් ඔබතුමන් කියන මේ පිම්ම පණින ජනතා විමුක්ති පෙරමුණ බොහොම කාලෙක ඉඳලා බලාගෙන ඉන්නවා. ඒ සඳහා වන සැලසුම් ක්‍රියාත්මක කරනවා. අපි දන්නවා ගම්ම
يعني කොළඹ වැදුනොත් රෑ 12ට පෝස්ටරයක් 12:05 වෙනකොට යාපනයේත් ඒ වගේම පෝස්ටරයක් ගහන්න පුළුවන් මට්ටමේ සංවිධාන ශක්තියක් ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබෙනවා. මම මෙන්න මෙහෙම දෙයක් කිව්වොත් මොකද මේ ජනතාව මෙන්න මේ වගේ චෝදනාවන් ප්‍රශ්න නගනවා. ඇතම් විට ඔබතුමන්ලා ඇතම් අවස්ථාවලදී ඇතම් මැතිවරණවලදී ඇතම් කණ්ඩායම් පරාජයට පත් කිරීම සඳහා එතකොට નિરાයාසෙන් වෙනවා තව කණ්ඩායමක් ජයග්‍රහණය කිරීම සඳහා පෙනී ඉන්නවා කියන කාරණේ. එතකොට ඇතම් දේශපාලන පක්ෂවලට බද්ධ වී කටයුතු කිරීම කියන සංකල්පයක් ජනතාව තුළට කිඳා බැස්සෙන නිසා ඔවුන් සිතපු නිසා යම් කිසි විදිහකට ජනතා විමුක්ති පෙරමුණ මේ පවත්වාගෙන ආපු කීර්ති නාමයට හානියක් වුණා එතනින් යම් කිසි ගැටලුවක් ඇති වුණා කියලා ඔබතුමන් විශ්වාස කරන්නේ? විශේෂයෙන්ම අපි ගත්තොත් 2004 2005 2010 2015 මැතිවරණවලදී අපි ගනු ලැබු තීන්දුව අපි ආපෝ 2004ට ගිහිල්ලා බැලුවොත් 2005ට ගිහිල්ලා බැලුවොත් 10ට 15ට ගිහිල්ලා බැලුවොත් ඒ තීන්දුව දේශපාලනික වශයෙන් නිවැරදි කියලා ඒත්තු ගැන්වීම සඳහා ඕනෑවටත් වඩා වටපිටාවක් තිබෙනවා. ඒක ඒ මොහොතේ ගත යුතු තීන්දුව. නමුත් අපි 2020 ඉඳන් පුරවැසියන් එදෙස ආපසු හැරී බලනකොට එදෙස ඒ අවස්ථාව ගැන සැලකිල්ලක් නොකොට ඒ තීන්දුව ගැන විතරක් අපි සමාලෝචනයක් කරනකොට මා හිතනවා පොදු ජනතාවට අපේ පක්ෂ පිළිබඳ යම් දුර්වර්ණ වීමක් ඇති වී තිබෙනවා. ඔබ කියපු ඇත්ත. යම් අපහැදිලිතාවයක් දුර්වර්ණ වීමක් ඒක නිශ්චිතභාවයක් නැතිවීමක් ඇති වී තිබෙනවා. ඉතින් මා හිතනවා ඒක මා මේ වේදිකාවේ මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීමෙන් පමණක් ඒක निराකරණය කරන්න බෑ. ඒක निराකරණය කළ හැකි වන්නේ අපි ඉදිරියේදී ගනු ලබන තීරණ ඒ වගේ ස්වභාව විසින් මා හිතනවා ජනතාව තුළ ඇති වී තිබෙන දුර්වර්ණ භාවය අපිට ඉවත් කරන්න පුළුවන් වේවි කියලා. විශේෂයෙන්ම 2015 පස්සේ අපි එළඹුණු 2015 පස්සේ පළාත් පාලන මැතිවරණේ ඊට පස්සේ වෙන ලද පාර්ලිමේන්තු 2015 පසු ආපු පළමු පාර්ලිමේන්තු මැතිවරණේ ඉන්පසු ආපු පළාත් පාලන මැතිවරණේ ඊට පස්සේ කොතර දුෂ්කර කොන්දේසියට තැරි පසු ආපු ජනාධිපතිවරණේ ඒ මැතිවරණ තුනේදීම අපි අපට අනන්‍ය අපේම දේශපාලනයක් අපි සමාජගත කරලා තියෙනවා. ඒ පැරණි එක අපිට අහිත කරනම් ඒකෙන් අඳුරු චිත්‍රයක් හදුනා නම් ඒක මගහැරීම සඳහා අපි තීන්දුව අරන් තිබෙනවා. ඒ නිසා මා විශ්වාස කරනවා ක්‍රමානුකූලව ජනතාව තුළ තිබෙන සැකය, ඒ අඳුරු භාවය ඒක ඉවත් කරගන්න පුළුවන් වේවි කියලා. හැබැයි ඒ වගේම මම ජනතාවට එක සහතිකයක් දෙනවා. අපි චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එකතු වීමේදී හෝ රාජපක්ෂ ගෙන්වීමේදී හෝ 2015 මහින්ද මහත්මයා පරාජයට පත් කිරීමේදී පෞද්ගලිකව මට හෝ මගේ පක්ෂ කිසිවෙකුට පෞද්ගලික කිසිවක් ලබා ගැනීමේ අරමුණකින් අපි ඒවට ගියා නෙමෙයි. අපිට අමාත්‍ය දූර වුණා නම් ඒ පාලනයන්ගේ නේද හොඳම බලවත්ම අමාත්‍ය වැඩිම මුදල් ගෙවසන අමාත්‍ය දූර අපිට ලබා ගන්න පුළුවන්. අපිට ඒ වමනාවන් අපි ගියා නෙමෙයි. ඒ වගේම අපි පක්ෂයට යමක් ලබා ගන්න පුළුවන් නම් ඕන දෙයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක්. හැබැයි කිසිසේත්ම අපි ඒ තීන්දුවක් ගත්තේ මට හෝ මගේ පක්ෂ කිසිවෙකුගේ පෞද්ගලික වමනාවක් නෙමෙයි. අපි කල්පනා කරන ඒ වෙලාවේ රට මුහුණ දී යකේ අනතුරු. ඔය දේශපාලන ව්‍යාපාර කියන්නේ තියෙන තත්ත්වයට පමණක් තීන්දුව ගන්න දේශපාලන ව්‍යාපාර නෙමෙයි. ඒ කියන්නේ ඇති වෙන තත්ත්වයට පමණක් නෙවෙයි. ඇති විය හැකි තත්ත්වයේ උපකල්පන කළ දේශපාලන ව්‍යාපාර තීන්දුව ගත යුතුයි. ඉතින් අපි 2005 ගමන් කරමින් තිබුණු දේශපාලන මාවත කවර අන්තයක් දක්වා යයිද කියන අපිට පුරෝකථනයක් තියෙනවා. ඒ වළක්වා ගැනීම වෙනුවෙන් අපි තීන්දුවක් ගන්නවා. 2015 ඇති වී තිබුණු තත්ත්වය කවර අන්තයක් කරා ගමන් කරාවිද කියන අපිට පුරෝකථනයක් තියෙනවා. ඒ වැළැක්වීමෙන් අපි තීන්දුවක් ගන්නවා. ඉතින් සමහර විට ජනතාවට ඒවා සිදු නොවුණු නිසා ඒ පුරෝකථනය සමාජගත වෙලා නැහැ. නමුත් දේශපාලන ව්‍යාපාරයේ නියම තමයි. දුර දකින්න අනතුරු දැකලා ඒක පරාජයට පත් කිරීම සඳහා තීන්දුව ගත යුතුයි. ඒ නිසා අපි 2005 2015 අපේ තීන්දුවල තිබෙන්නේ අපේ රටත් අපේ රටේ ජනතාවත් ඉදිරියේදී මුහුණ දී හැකි අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් අපි තීන්දුව අරන් තිබෙනවා. ඒ තීන්දුව යම් ප්‍රමාණයකට අපේ දේශපාලනයට අපේ පක්ෂයට යම් අවශ්‍යයක් නිර්මාණය කරලා තිබෙනවා. හැබැයි එහි ජනතාව සහ රටට විශාල ජයග්‍රහණ තිබෙනවා බව මම විශ්වාස කරනවා. ජාතික ජනබලවේගය මෙවර අලුත් පිම්මක් පනින්න තමයි උත්සාහ කරන්නේ. හරි. දැන් තිබුණු අඩුපාඩු සකස් කරගනිමින් තිබුණු මේ ජනතාව තුළ තිබුණු අපැහැදිලි තත්වයන් යලි පැහැදිලි කර දෙමින් මෙවර මැතිවරණයේදී ඔබ ඇතුළු කණ්ඩායම දැන් ඉතා පැහැදිලි කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙවර ජනතාවට හිතෙන්නේ මොන වගේ විදිහට ජනතාව හිතන්නේ ඇයි අපි ජනතා විමුක්ති පෙරමුණට ජාතික ජනබලවේගයට ඡන්දෙ දෙන්නේ? ඇයි අපි ඡන්දය දිය යුත්තේ කියන කාරණයට අපි ආවොත් කරුණු දෙකක් තියෙන ප්‍රධාන වශයෙන්. එකක් අපේ රටේ පාර්ලිමේන්තුව කියන්නේ කුමක්ද?
අපි ඉගෙන ගන්නා පාර්ලිමේන්තුව අපි අධ්‍යයනය කරන පාර්ලිමේන්තුව ඒ පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කිරීමේ බලය තිබෙනවා. කියන්නේ ජනතාව නියෝජිතයන් තෝරාපත් කර ඉවනවා. ඒ ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන්න. ඒ පාර්ලිමේන්තුවේ මූලික බලය. ඒ වගේම පාර්ලිමේන්තුවේ තිබෙනවා ජනතාවගේ මුදල් අපේ රටේ භාණ්ඩාගාරයේ තිබෙන්නේ. සාමාන්‍ය පුරවැසියෙකුට හිතුවොත් පුරවැසියාගේ මුදල් තැන් දෙකක තියෙනවා. එකක් ගෙදර තියෙනවා. අනෙක භාණ්ඩාගාරයේ තියෙනවා. හැබැයි ඔබගේ ගෙදර තිබෙන මුදල් ඔබ ඉතාමත් අර පරිස්සම් කරමින් පරිහරණය කරනවා. හැබැයි ඔබගේ භාණ්ඩාගාරයේ තිබෙන මුදල් ඔබට පරිහරණය කරන්න බෑ. රටේ සියලු පුරවැසියෝ මේක පරිහරණය කරන්න ගියොත් මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. කෝටි දෙකක් සල්ලි බලන්න ගියොත්. හරිද? ඒ නිසා කරන දේ තමයි ජනතාව නියෝජිතයන් 225 දෙනෙක් තෝරාපත් කර යවනවා. අපි වෙනුවෙන් අපේ මුදල් බලාගෙන ඒ සඳහා අවශ්‍ය වෙන සංවර්ධන වැඩ කටයුතු කරන්න කියලා. ඒතර අපි හිතුවත් කවුරු හරි ඡන්දෙදි රවී කරුණානායක මහත්මයාට කතර ගහන එකේ අරමුණ තියෙන්නේ අපි වෙනුවෙන් රවී කරුණානායක ඔබ අපේ මුදල් බලා ගන්න. මේක තමයි මේ කියන්නේ. අප වෙනුවෙන් රෝහිත අබේගුණවර්ධන ඔබ අපේ මුදල් බලා ගන්න. අප වෙනුවෙන් මහින්දානාලොත්ගමගේ ඔබ අපේ මුදල් බලා ගන්න. සමාවෙන්නෝනේ මේ නම් ප්‍රකාශයටපත් කිරීම මම හිතන්නේ මැතිවරණයේ හින්දා යම් කිසි විදියට නෑ මම කියන්නේ කාට හරි ගහන කතරේ තියෙන අරමුණ. ඔව්. මම එන අපි කියමු සිරිපාල කියලා. අපි වෙන නමක් පාවිච්චි කරන්න හොඳයි. සිරිපාල කියලා ගන්නත් බෑ ඉන්නවා කෙනෙක්. හරි. නා කවුරුත් නේද? කාගේ හරි ඉස්සරහින් අපි ඉංග්‍රීසි අකුරු ටිකක්. ඔව්. කාගේ හරි ඉස්සරහින් කතරියක් සටහන් කරනකොට ඒකේ අරමුණ තමයි අපි වෙනුවෙන් ඕගොල්ලෝ අපේ මුදල් බලා ගන්න කියන එක. එහෙනම් මේ පාර්ලිමේන්තුවට මූල්‍ය බලය තිබෙනවා. තුන්වෙනි එක තමයි ජනතාව පීඩාවට පත් වෙනකොට ඒ ජනතාවගේ වමනාවන් අයිතීන් නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තුව හඬක් නගන්න ඕන. ඔක තමයි පාර්ලිමේන්තුවේ තියෙන බලය. ඒ නිසා ව්‍යවස්ථාවේ මේ පාර්ලිමේන්තුව කියනවා උත්තරීතරයි කියලා. හරිද? හැබැයි ව්‍යවස්ථාවේ තියෙන පාර්ලිමේන්තුව අපේ රටේ තියෙන පාර්ලිමේන්තුවේ මොකද්ද? ව්‍යවස්ථාවේ තියෙන පාර්ලිමේන්තුව උත්තරීතරයි නම් රටේ තියෙන පාර්ලිමේන්තුව පාපතරයි. එහෙම නෙවෙයිද? මා අදත් රැස්වීමකදී කිව්වා ඒ කියන්නේ අපේ ජනතාව හැම වෙලාවෙම මේ පාර්ලිමේන්තු විනාශයක් ප්‍රාර්ථනා පාර්ලිමේන්තුව ගැන කෝපයෙන් ඉන්නවා. ඒ කෝපයෙන් ඉන්නේ කුමක් නිසාද? මේ පාර්ලිමේන්තුවේ තියෙන හැසිරීම නිසා. එකක් ප්‍රතිපත්තියක් නැති මිනිස්සු මේ පාර්ලිමේන්තුවේ පිරීලා ඉන්නවා. එහෙට පනිනවා මෙහෙට පනිනවා විකිනෙනවා. දෙක සංවර හැසිරීමක් නැති කට්ටිය මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. නේද? මිරිස් කුඩු ගේනවා, පිහි ගේනවා, කතානායකතුමාගේ පුටුවට වතුර වක් කරනවා, ශ්‍රවණ උපකරණ කඩනවා, පොලිස් නිලධාරීන්ට මිරිස් වතුර ගහනවා, නේද? එකිනෙකා ගහ ගන්නවා, බයිබලයෙන් අනිත් පැත්තට ගහනවා. හරිද? අශිෂ්ට පාර්ලිමේන්තුවක් තියෙනවා. දෙක. තුන අපේ රටේ ප්‍රධාන අපරාධකරුවන්ගේ තෝතැන්න අද පාර්ලිමේන්තුව. මම නිකන් කියන්නේ ඉස්සර මේ අහලා තියෙන සරදීල් සරදීල ඉතින් සිගරට් වෑන් එක තමයි ගොඩක් මංකොල්ල කැමරට වාජන. ඉතින් සිගරට් වෑන් එක නෝන කන්දින් කොටයක් හරස් කරලා සරදීල් සිගරට් වෑන් එක කොල්ල කාලා හැංගෙන්න යනවා උතුවන් කන්දට. එනිසා තමයි උතුවන් කන්දේ සරදීල්. හැබැයි අද මංකොල්ල කාරයන් හැංගෙන්නේ පාර්ලිමේන්තුවේ. ලංකාවේ ගොඩාක් අපරාධ වලට හවුල් වුවන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මා හිතනවා ජනතාවට පළවෙනි එක තමයි මෙන්න මේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න. මාලිමාවේ එක මන්ත්‍රීවරයෙක් වැඩි වෙනවා කියලා කියන්නේ අපරාධකාරයෙක් අඩු කරන්න පුළුවන්. දූෂිතයෙක් අඩු කරන්න පුළුවන්. හොරෙක් අඩු කරන්න පුළුවන්. ජනතාව ප්‍රාර්ථනා කරන අපරාධකරුවට දඬුවම් දෙන්න කියලා. ජනතාවගේ අපේක්ෂාවක් වෙන දූෂිතයට දඬුවම් දෙන්න කියලා. තියෙනවනේ ඒක. ජනතාවගේ අපේක්ෂාවක් වෙන වංචනිකයට දඬුවම් දෙන්න කියලා. මේ පක්ෂ දෙක කවදාවත් ඒගොල්ලන්ට දඬුවම් දෙන්නේ නැහැ. හරිද? දෙපැත්තෙන් ආරක්ෂා කරනවා. ඒ නිසා දැන් මැතිවරණදී අවස්ථාවක් ඇවිල්ලා තියෙන මේ දූෂිතයන්ට අපරාධ කරනවට තමයි දඬුවම් දෙන්නේ. දැන් ජනතාව ගාවට ඇවිල්ලා තියෙනවා. හරි. එහෙනම් ඔවුන් මේ පාර්ලිමේන්තුවට පත් වෙන එක වළක්වන්න පුළුවන්. මාලිමාවේ එක්කෙනෙක් වැඩි කරොත් අපරාධකාරයෙක් අඩු කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් මාලිමාවට කතරිය ගන්න. ඒ වෙනුවෙන් සහතිකයක් දෙන්න පුළුවන් ඔබතුමන්ලගේ කණ්ඩායම ශක්තිමත් ඔබතුමන්ලගේ කණ්ඩායම පිරිසිදු සුපැහැදිලි කණ්ඩායමක් විදිහට. ඔව්. එතකොට ඒක තමයි. ඒතකොට සමහර ජනතාව කල්පනා කරනවා ආ රයිට් එහෙනම් අපි අනිත් ලේස්තු වල තියෙන හොඳ අය යවමු කියලා. එහෙම කල්පනා කරන්න පුළුවන්. බුද්ධිමත්. ඔව්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මනාපය ගහන්න කලින් පක්ෂයට කතරයක් ගහනවා.
ඒකනේ. පක්ෂයට කතර ගහන එකෙන් ඒ පක්ෂයට එන മന്ത്രി දුරගන්න හිමි වෙනවා. තමන් මනාපෙන් නොතෝරන අය ඇතුළට එනවා. ඒ නිසා කණ්ඩායමක් ඇතුළේ හොඳ මිනිස්සු තෝරලා වැඩක් නැහැ. හොඳ කණ්ඩායමක් ඇතුළේ හොඳ මිනිස්සු තෝරන කලින් කණ්ඩායමටම කතරේ ගහනවා. ඒතකොට අනිත් අයට ඇතුළට එන දොරටු විවෘත වෙනවා. ඒ නිසා තවදුරටත් අපේ රටේ තෝරන්න ඕන කණ්ඩායමක් ඇතුළේ හොඳ මිනිස්සු නෙවෙයි හොඳ කණ්ඩායම. අන්න ඒතර තමයි මා කියන්නේ මාලිමාවෙන් අපේ සියලු දිස්ත්‍රික් වල ඉදිරිපත් කළා තියෙන කණ්ඩායම හොඳම කණ්ඩායම. වංචා චෝදන නැති, අපරාධ චෝදන නැති, දේශපාලනේ තමන්ගේ ජීවිකාව බවට පත් නොකරගත්තු, දේශපාලනේ බිස්නස් එකක් බවට පත් නොකරගත්තු. අපේ රටේ දේශපාලන ව්‍යාපාරය. අපි කවදාවත් අපේ රටේ දේශපාලන ව්‍යාපාරය බවට පත් කරන්නේ නැහැ. දේශපාලන ව්‍යාපාරය බවට පත් නොකරගත්තු මේ රටටත් මේ රටේ ජනතාවට අසීමිත ලෙස ආදරය කරන ලැයිස්තුවක් අපි ඉදිරිපත් කළා තියෙනවා. ප්‍රෝඩාකාරීන් නෙවෙයි, වංචනිකයන් නෙවෙයි, රැවටිලිකාරෝන් නෙවෙයි, වංක මිනිසුන් නෙවෙයි. අවංක පිරිසිදු මිනිස්සු අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා කවුරු හරි කෙනෙක් මාලිමාවට කතරි ගහනවා නම් එයින් කියන්නේ පාර්ලිමේන්තුව සුද්ධ කිරීම සඳහා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරනවා. හොරෙකට විරුද්ධව තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරා කියන එක තමයි ඒකේ තියෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් මාලිමාවට කතරියක් ගන්න. දෙක ජනතාවගේ අපි දන්නවා සාමාන්‍ය දැන් මේ වෙලාව ගත්තොත් ආණ්ඩුව සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා ආණ්ඩුවක හොඳ ළමයාගේ භූමිකාවට පණ පොවන්නේ ඡන්ද කාලේ. සාමාන්‍යයෙන් අපේ රටේ මතයක් තියෙනවා. ඔව්. ඒකට සාමාන්‍ය මතයක් තියෙනවා මේ ඡන්දේනවා බඩු මිල අඩු වෙයි වගේ. නේද? ඒකට ඡන්ද කාලේ තමයි සාමාන්‍ය හොඳ ළමයාගේ භූමිකාවට පණ පොවන්නේ. සාමාන්‍යයෙන් අපි කියනවා අපාය ඉන්ටර්වල් කියලා. ඡන්ද කාලේ. නමුත් ඡන්ද කාලේ මොකද කරලා තියෙන්නේ? අපේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලටම බදු ගෙවුවා. සීනි වලට, පරිප්පු වලට, සැමන්ටින් වලට, සැමන්ටින් රුපියල් 100, ලුණු වලට රුපියල් 50ක්, සීනි වලට රුපියල් 50ක්, ඊට පස්සේ සූදුරු වලට රුපියල් 162ක්. මේ ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලටම බදු ගෙවුවා. හරිද? එතකොට ඡන්දයක් කට උඩ තියාගෙන. ඒ වගේම මේ කොවිඩ් වසංගත තත්ත්වය හේතු කොටගෙන සියලු ජනතාවගේ ආදායම මාර්ගය ඇවුරුණා. ත්‍රිවිල් එකක් දුවන පාර කෙනා වෙනද රුපියල් 2000ක ත්‍රිවිල් එකක් දුවනම් අද 1000ක දුවන්නේ. නේද? කොල කැඳ තියාගෙන පාරේ කැඳ විකුණපු කෙනා එදා වීදුරු 10 50ක් විකනන් අද 10ක් විකුණන්නේ. බේකරියේ දා පිටිගෝනි 5ක පාම් පිච්චුණන් අද ගෝනි 2ක පාම් පිච්චන්නේ. මම දන්නවා මං අහලා තියෙනවා ඒගොල්ලන්ගේ. රාජ්‍යංශ වැඩ කරන අයගේ අතිකාල දීමනක් අප්පා දුන්නා. අතිකාල දීමනක් අප්පා දුන්නා. පෞද්ගලිකංශේ වැඩ කරන අයගේ මම දන්නවා ගොඩක් තැන්වල වැටුපෙන් හරි අඩක් ගෙවන්න තීරණය කරා. සමහර අය රැකියාවලින් අත්තරිය. මම දැක්කා අනුතුරු වංගලවතන ලක්ෂ 11කට රැකියාව හිමි වෙයි කියලා. ගාමන්ට් ෆැක්ටරි වල වහලා දැම්ම රස්සා නැතුව. හරිද? ඒ නිසා රටේ ජනතාව විශාල ආර්ථික පීඩනයකට පත් වී තිබෙනවා. එවැනි ආර්ථික පීඩනයකට පත් වී තිබෙන වෙලාවක පාලකයා ඡන්දයක් කට උඩ තියාගෙන කනබුන දේවල් වලට බදු ගහිනවා. ඡන්දෙන් පස්සේ මොකක් වෙයිද? අද මේ රටේ ජනතාවගේ ගෙවල් වලට විදුලි බිලක් කිව්වා අපබ්‍රංශ විදුලි බිලක්. සාමාන්‍ය මාසේ බිල මාස 3කට આવොත් සිදුවිය යුතු වන්නේ බිල 3 ගුණයකින් වැඩි වෙන්න ඕන. ඒකනේ 1000ක බිලක් 3000ක් වගේ වෙන්න ඕන. සාමාන්‍ය 3000 පොඩ්ඩක් වැඩි 3000 පොඩ්ඩක් අඩුයි. ඔහොම වෙන්න පුළුවන්. හැබැයි මොකක්ද උනේ? මට බිල් හම්බෙලා තියෙන රුපියල් 700 බිල එන්න ඕන 2100යි. ඇවිල්ලා තියෙන 4800ක්. රුපියල් 2000 බිල එන්න ඕන 6000යි. ඇවිල්ලා තියෙනවා 9200යි. විදුලි බල ඇමති කියන මේ බිල හදපු ඉතින් යවත් දන්නේ නැහැ කියලා. හරිද? මම දැක්ක මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ දැන් කලබල වෙන්න එපා. පෙබරවාරි මාස ගානම ගෙවාගෙන යන්නලු. ඉතුරු ගානට මොකද වෙන්නේ? ඉතුරු ගාන ඡන්දෙන් පස්සේ හිග ඇතුළට බිලට බිලට එනවා. හිග මුදල ලෙස බිලට ඇතුල් වෙනවා. හරිද? ඒක ඡන්දයක් කට උඩ තියාගෙන එවෙනි විදුලි බිල් එවයි නම්. ඡන්දයක් කට උඩ තියාගෙන ඔබ දන්නවා කුරුණෑගල නේද? අපේ පෞරාණික උරුමයක්. මම කියන්නේ පෞරාණික උරුමය කියලා කියන්නේ ඒ තමයි අපේ ඉතිහාසය අපේ තාක්ෂණය පෙන්වන්නේ එතනින්. අපේ මිතුරු මිත්තන්ගේ ජීවන රටාව පෙන්වන්නේ එතනින්. ඒක තමයි අපිට අනාගතයේදී අපේ රට ඉතිහාසයේ කවර ආකාරයෙන් පැවතුනාද කියලා අපිට පෙන්වන්නේ. ඒක අපේ රුවන්වැලි සෑය දිහා බලනකොට එදා අපේ සංස්කෘතිය අපිට පෙන්වනවා එතන. අපේ තාක්ෂණය ඒක තුල අපිට ගැබ්වී තිබෙනවා. අපේ සමාජයේ ස්වභාවය ඒක තුලින් විද්‍යාමාන වෙනවා. එඳා පෞරාණික වස්තු පෞරාණික ස්ථාන වටින්නේ ඒ අර්ථයෙන් සමාජයකට අතිශය වැදගත් අනාගත වෙන්නේ. ඒවා ඩෝසර් කරලා දැම්මට පස්සේ ජනාධිපතිවරයා කියනවා නම්
ඒ රජුරුව බැඳලා ඉන්නේ මුස්ලිම් කාන්තාවක්. මේ අගමැතිවරයා කියනවනේ. අග්‍රාමාත්‍යවරයා. මොන වගේ මේ අශිෂ්ට ප්‍රකාශයක් දෙක. මෙතන තියෙන බෝනක බහව රජුරුවන්ගේ චරිතය හිවීම නෙවෙයිනේ. හරිද? මෙතන තියෙන්නේ මොකද්ද? ඒ පුරාවස්තු පිළිබඳ මොකක්ද සිද්ධ වුනේ පෞරාණික උරුමයන්ට සිද්ධ වෙච්ච විනාශය ගැන කල්පනා කරන්න. ඒ දිස්ත්‍රික්ක නායකයා කියනවා නම් මම ඉන්නත් එක්ක උඩ දඬුවම් දෙන්නේ නැහැ කියලා. ඡන්දයක් අටුවට තියාගෙන. එනම් මම හිතනවා ඡන්දෙන් පස්සේ ඇති විය හැකි තත්ත්වෙ බරපතලයි. අන්න ඒ වෙලාවේදී ඒ පීඩාවට පත්වෙන අසාධාරණට පත්වෙන අයික්තියට පත්වෙන ජනතාවට හඬක් අවශ්‍යයි. ඒගොල්ලන්ට කරන්න පුළුවන් වාහලෙට නැගලා හූ කියන්න. හැබැයි වාහලෙට නැගලා හූ කිව්වා කියලා ඒගොල්ලෝගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ හඬ පාර්ලිමේන්තුවට ගෙනියන්න ඕන. ඒ නිසා මේ රටේ ජනතාවට අපි තහවුරු කරලා තිබෙනවා. ඕන තැනක පීඩාවට පත්වෙන ජනතාවගේ හඬ බවට අපි පත් වී තිබෙනවා. කොතනක අසාධාරණයක් වෙනවා නම් ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරුන්ට කියලා මේක පාර්ලිමේන්තුවේ කතා කරත් හොඳයි නේද කියලා කියනවා. කොතනක කාර්යාලයක හොරකමක් තියෙනවා නම් අපිට ඒක එවලා කියනවා සහෝදරයා මම මේක එවනවා. මගේ නම කියන්න එපා පාර්ලිමේන්තුවේ කතා කරන්න කියනවා. ඒ නිසා ජනතාවගේ අපි තාහුරු කරලා තිබෙනවා. මේ රටේ පීඩාවට අසරණ බවට පත්වන ජනතාවගේ හඬ අපි නියෝජනය කරමු බව. ඒ නිසා තමයි අපේ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුවේ ප්‍රශස්තම පාර්ලිමේන්තු කණ්ඩායම බවට පත් වී තිබෙන්නේ. ඒ නිසා හෙටත් මේ ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න ඕන නම් පත් කරන්න ඕන මාලිමාව. ඒ කිසිසේත්ම සජිත් තෝරණිල්ට බෑ. මම ඒක දන්නවා. අවශ්‍ය නැක පැහැදිලි කරන්න. හොඳයි. දීර්ඝ පැහැදිලි කිරීමක් මම බාධාවක් නොකර සිටියේ මේ පැහැදිලි කිරීම තුළ ඒ තර්කය හින්දනවා. ඉතින් ඒ නිසා ඔහුගේ ඒ කතා ශෛලිය ඔබ හොඳින්ම දන්නවා. එතුමාගේ කතා ශෛලිය පාර්ලිමේන්තුවේ තුනත් බොහෝ කාල වේලාවක් අහන් ඉන්න කෙනෙකුට තමයි මේ අර්ථය හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. අපි සම කාල වේලාවන් සමසේ මේ සම පිටියේ ලබා දෙනවා. ඉතින් ඒ නිසා එතුමන්ගේ අදහස රටේ වත්මන් තත්ත්වය ඉදිරියේදී රට මොන තැනකට ගමන් කරන්නේ සහ ඔවුන්ගේ മന്ത്രിවරුන් පාර්ලිමේන්තුව තුළ වැඩි කිරීම හරහා රටට මොන වගේ වරප්‍රසාදයක්ද ජනතාවට මොන වගේ වරප්‍රසාදයක් ලබා ගන්න පුළුවන් කියන කාරණා විමුක්ති පෙරමුණේ නායක ඒ වගේම ජාතික ජනබලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමගයි අපි අද තෙවැනි ඇසින් මේ සාකච්ඡා කරමින් සිටින්නේ. අපේ වැඩසටහනේ පළමු භාගය තුල සාකච්ඡාවට ලක් කළා. ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයේදී මොන වගේ ප්‍රතිපත්තියක්ද එළි දක්වන්නේ? ජනතාව ඇයි ජනතා විමුක්ති පෙරමුණට ජාතික ජනබලවේගයට ඡන්දය දෙන්නේ ඇයි? අපේ ඡන්දයට මොන වගේ වටිනාකමක් ලැබෙයිද කියන කාරණය පිළිබඳව ජනතාවට පහදා දෙන්නට තමයි ප්‍රථම භාගය වෙන් කළේ. අපි දැන් කතා කරන්නට සූදානම් වෙන්නේ රටේ දේශපාලනික තත්ත්වය වගේම ආර්ථික අතින් ගත්තාම අපේ රට මේ මොහොතේ ඉන්නේ ඉතාම අසීරු මට්ටමකට පත් වෙලා. ඉතාම අසීරු තැනක රටේ ආර්ථිකය තිබෙන්නේ. දවසින් දවස මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක මැතිවරණයක් ඇවිල්ලා කෝටි ගානක වියදමක් තියෙනවා. රටේ නිෂ්පාදනයක් සිද්ධ වෙන්නේ නැහැ. මේකත් එක්ක දවසින් දවස ආර්ථිකයේ වැටීම මිසක් නැගීමක් නම් පෙනෙන්නට අපිට නැහැ. මේ තත්ත්වයට එක්ක රටේ ට්‍රිලියන 14ක පමණ ණය බරක් තිබෙනවා. මහා විශාල ණය බරක්. මේ තත්ත්වයට එක්ක අනුර කුමාර දිසානායක මැතිතුමනි රට ගොඩ ගන්නට රට ගොඩ නගන්නට ඔබතුමාලා නිරන්තරයෙන් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම ඒ වගේම යම් කිසි ආකාරයකට මේ ආයතන විකිණීම ඉඩම් බදු දීම මේවා සම්බන්ධයෙන් විරුද්ධව කතා කරනවා. දේශීය ආර්ථිකයක් එක්ක කොහොමද ට්‍රිලියන 14ක ණයක් අපි පියවගෙන රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න ඔබතුමාලගේ ප්‍රතිපත්තිය? මම ඒකට එන්න කලින්ම අර අවසන් කරපු චූටි කැලක් දාන්න කියලා තියෙනවා. ඒකේ මම තුන්වෙනි කරුණ තමයි මේ ඡන්දේ ලබා දිය යුත්තේ ඇයි කියන කාරණා. අපිට ලබා දෙන හැම ඡන්දෙකම එම ඡන්දේ ලබා දුණු ඡන්දදායකයාගේ ගෞරවය ඒ ඡන්දේ වටිනාකමත් අපි ආරක්ෂා කරනවා. මොකද ඡන්දය කියලා කියන්නේ ඡන්දදායකයා සහ දේශපාලකයා අතර ඉන්න සම්මුතිය. ඔහු අපිට ඡන්දයක් ලබා දෙනවා. අපේ වගකීම මොකක්ද? ඒ ඡන්දේ වටිනාකමත් ඒ ඡන්දදායකයාගේ ගෞරවයත් ආරක්ෂා කරන එක. ඒ නිසා මා හිතනවා මාලිමාවට ඔබ අද ඡන්දෙ දුන්නොත් මේ සැරේ ඡන්දෙ දුන්නොත් ඔබට තව අවුරුදු 15ක් 20ක් ගිහලා තාප වෙරලා කියන්න පුළුවන් 2020 දී මම මාලිමාවට දුන්නේ කියලා. හැබැයි ඔබ දන්නවා ගොඩක් දේශපාලකයන්ට ඡන්දෙ දීලා සති දෙක තුනක් කරනකොට මූණ ගහ ගන්න වෙනවා. ඒක මම දන්නවා සමහරට ඡන්දෙ දීලා මේ වෙන කවුරුත් දුන්නා වගේ ඉන්නවා. ඇයි? Taman ඡන්දෙ දීපු කෙනා ඒ ඡන්දදායකයාගේ ගෞරවය ඡන්දෙ වටිනාකමත් ආරක්ෂා කරන්නේ. ඒ නිසා බොහෝ අයට කම්පා වෙනවා. බොහෝ අයට කලකිරීමට භාජනය වෙනවා. හැබැයි
2015 මේ කොළඹ දිස්ත්‍රික්කයේ කෙනෙක් මට ඡන්දය ලබා දුන්නා නම් මම හිතනවා කිසි කෙනෙක් කම්පාවට භාජනය වෙන්නේ නැහැ කියලා මම හිතනවා. මම මේ ඡන්දේ වටිනාකම ඡන්දදායකයෙක් ගෞරවයක් රැකලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔබගේ ඡන්දයට වටිනාකමක් ඕන නම් ඡන්දය ලබා දෙන ඔබගේ ගෞරවය රැකෙන්න ඕන නම් ඒ දෙන්නත් තියෙන මාලිමාවට තමයි. ඊළඟ ආර්ථික ප්‍රශ්න බැලුවොත් මම හිතනවා ඒක ටිකක් සංකීර්ණයි. ඒ කියන්නේ අපේ රටේ ණය අර්බුදය තියෙනවා එක. දෙක අපේ රටේ ආනයන අපනයන වෙළඳ පොලේ ඇති වී තිබෙන අර්බුදය වෙළඳ ශේෂය ඩොලර් බිලියන 10ක් පමණ වෙනවා. 3 අපේ රටේ ජාතික නිෂ්පාදනය කඩා වැටීම. 4 ආදායම් බෙදී යාමේ විෂමතාවය. ඒතර දැන් ආර්ථික අර්බුදයක් ඇති වුනහම ඒ අර්බුදය බලපාන්නේ කාටද? පාලකයට ඒකේ බලපෑමක් නැහැ. මේ කොවිඩ් වසංගතයේ හමුවේ ආර්ථිකය කඩා වැටුණොත් පාලකයාගේ ජීවිතේ මා හිතන්නේ බිඳකුම්වත් වෙනස් වෙවි කියලා. තේරුණාද? එහෙනම් මේ අර්බුදේ පීඩිතයා බවට පත් වෙන්නේ පොදු ජනයා. ඒ නිසා පොදු ජනයා මීට වඩා වැඩියෙන් කල්පනා කරන්න ඕන තමන්ගේ ආර්ථිකය, තමන්ගේ අතේ ඇති මුදල් ප්‍රමාණය, තමන්ගේ ආදායම් මාර්ග, තමට ජීවත් වීමේ හැකියාව ලැබෙන්නේ රටක් මොනතරම් ආර්ථික වශයෙන් සම්පත්ද කියන සවිමත්ද කියන සාධකයේ මත. ණය බරක හිර වෙලා තියෙනවා. දැන් අපි මේ රටේ ණය උගුලෙන් ගොඩගන්නේ කොහොමද? මේකනේ ප්‍රශ්නේ. පැහැදිලිව ඔබතුමා. එතකොට ඒ වගේම මම කියන්නේ මේක එකට බෙදලා තියෙන්නේ. මදක සජිත් ප්‍රේමදාස කියන එකපාර මේ මම ඇවිල්ලා මේ 20000ක් දෙනවා. හරිද? 5000 වෙනකොට. ඔව් 5000 වෙනකොට. ඊට පස්සේ තව කියනම මහගෙන පෙබරවාරි මාර්තු ලයිට් බිල් දෙක ගෙවලා දානවා. හරිද? මේ විකාර කියන්න එපයි කියන්නේ. හරිද? අපේ රට අවුරුදු 72ක් රට පාලනය කරලා ගෙනල්ලා තියෙන්නේ එහි අර්බුදයේම පතුලට. මේ අර්බුදයෙන් ගොඩේම සඳහා පළමු කොටම පාලකයාට කරන්න තියෙන කැපකිරීමක් තියෙනවා. තේරුණා? පාලකයෙකුට සූදානම් වෙන්න ඕන. දෙක මේ අර්බුදයෙන් ගොඩේම සඳහා හරිද? ව්‍යවසායකයන්ට ඒගොල්ලන්ටත් යම් කැපකිරීමක් කරන්න වෙනවා. මා හිතනවා දැන් අපි දන්නවා ගාමන්ට් ෆැක්ටරි කඩා වැටුණා. ආදායම අඩු වුණා. ආදායම අඩු වෙනකොට සේවක වැටුප හරි අඩකින් අඩු කරා. සමහරට වැටුප් නොදී හිටියා. හැබැයි කොතනකරි පාලකයා තමන්ගේ පංගුව අඩු කරගත්තාද? තමන් එක්රැස් කරගෙන තිබූ ලාභ සංචිතේ යම් ප්‍රමාණයක් හෝ නිදහස් කරාද? මම හිතන්නේ එහෙම කරන්න ඕන කියලා. ඒඳ ඒගොල්ලන්ට තියෙනවා. ඒ වගේම මේ රටේ පොදු ජනතාවට තියෙනවා මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වෙහෙස කර අවුරුදු 5ක් 6ක් මැදිහත් වෙන්න. එහෙම වුණොත් විතරයි මේ රට ගොඩ ගන්න පුළුවන්. එහෙම නැතුව පෞගේ ජනාධිපති තරඟෙට කිව්වනේ. ඒ කෙනෙක් ඇවිල්ලා කියන මම අහපුවම් පොහොර නිකන් දෙනවා. මට මතකයි නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වේදිකාවේ ගැබිනි මවුරන්ට පෝෂණ මල්ලක් දෙනවා, ලයිට් බිලින් 25ක් ගෙවනවා, ගෑස් බිලින් රුපියල් 25ක් ගෙවනවා. මට මතකයි එන්න ලැයිස්තුව. උඹ කරන්න බෑ. ඊට වඩා ගැඹුරු ආර්ථික අර්බුදයකට අපිට මුහුණ දී තිබෙනවා. එහෙනම් මේ ණය අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද? මම නැවතත් කියන්නේ ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. ඔබ ඕනෑම ව්‍යවසායකෙන් අහලා බලන්න. අපිට විශාල බිල්ඩින් හිමිකරුවන් බවට පෙනෙනවා උන් ණයයි බැංකුවලට. ණය අපරාධයක් වෙන්නේ ඇයි? ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ණය යම් ව්‍යාපෘතියක් වෙනින් අවශ්‍ය වෙන ප්‍රාග්ධනයක් එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වෙන තාක්ෂණයක් ණය හරහා එනවා. එහෙනම් ණය අපරාධයක් උනේ. අපේ රටේ 1900 මේ අවුරුදු 72ක් මුළුල්ලේ මේ පාලකයන් ගන්නා ලද ණය ප්‍රමාණයට සරිලන වත්කම් හැදුන්නේ. ව්‍යාපාරිකෙක් ණයක් ගත්තොත් අපිට මිලියන 10ක ණයක් ගත්තා කියලා. බිල්ඩින් එකක් හදන්න. බැංකුවෙන් ඇවිල්ලා අහනකොට පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕන. මෙන්න මිලියන 10 මහත්ත ගොඩනැගිලි තියෙනවා. අත්තිවාරමන මෙච්චර ගියා, බිත්ති උස්සන්න ගියා මෙච්චර ගියා, වහලේ ගන්න මෙච්චර ගියා. මෙන්න මම මිලියන 10ක ණයක් ගත්තා. මෙන්න මිලියන 10. අපි මේ පාලකයන්ට අභියෝග කරමු. ට්‍රිලියන 14ක්. ඒ කියන්නේ බිලියන 14000ක්. ඒ කියන්නේ කෝටි 14 ලක්ෂයක්. හරිද? ණය අරන් තියෙනවා. අඩුම තරමේ කෝටි ලක්ෂයක වත්කම් පෙන්වන්න කියන්නේ. 14000ක් ඕනේ. පෙන්වන්න බෑ. මතක තියන්න. මොකද්ද කරේ?
මේ ණය වලින් යටිමඩි ගෙවුවා, හොරකම් කරා, කොමිස් වලට වෙන් කරා. හරිද? ඒ නිසා ප්‍රධාන ප්‍රශ්නේ ණය වලට සරිලන වත්කම් නිර්මාණය නොවීම. විගණකාධිපතිතුමාගේ වාර්තාවක් තිබුණා ඒ වෙලාවේ ණය ට්‍රිලියන 11යි. එතුමා කියනවා ට්‍රිලියන 11ක් ණය වෙලා තිබුණාට ට්‍රිලියන 1.8ක විතරයි වත්කම් හැදලා තියෙන්නේ කියලා. එහෙනම් ණය අර්බුදයක් ලක් වෙන්න පළවෙනි හේතුව ණය වලට සරලන වත්කම් හැදෙන්නේ නැති. ඒක ආර්ථික විද්‍යාවේ අලුත් දෙයක් නෙවෙයි. ඔබ ව්‍යාපාරයක් ගත්තොත් නේ. ඔව් දැන් ඔබතුමන් සඳහන් කරන කාරණා ටික හරි. දැන් තව එකක් අවසානට මම කියන්න. දෙවෙනි එක තමයි ණය වලින් අවශ්‍ය වත්කම් නිර්මාණය කරන්නේ. ණය වලින් මැච් ගහන්නේ ක්‍රිකට් පිටි හැදුවා. ණය වලින් මේක පළවෙනි වැඩේ නෙවෙයි. ණය වලින් නැව් වෙන්නේ නැති වරායවල් හදනවා. නැව් වලින් ගුවන් යාන නැති ගුවන් තොටුපළ හදනවා. ණය වලින් සම්මන්ත්‍රණයක් තියෙන සම්මන්ත්‍ර ශාලා හදනවා. මොකද වෙන්නේ? ආදායම උත්පාදනය කරන්න. ඒ නිසා අපේ රට ණය බරක් වෙන්න හේතුව එක ණය වලින් අවශ්‍ය වත්කම් ගොඩනගීම, දෙක ණය වලට සරිලන වත්කම් නිර්මාණය නොවීම. ඒකෙන් ගොඩ එන්න තියෙන මාවත මොකක්ද දෙන්නේ? නැවත ණයක් ගැනීම. වෙන උත්තරයක් නෑ. හරි. දැන් මේ සියල්ලම සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුවේ. දැන් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුව හරහා සිද්ධ වෙනවා. එතකොට පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබතුමන්ලත්. දැන් මේ සියල්ලම ඔබතුමා කියනවා නම් සඳහන් කරන විදිහට මේ අපි ගන්න ණය වලට නිසි ආකාරයෙන් මේවා වියදම් කරන්න වැඩපිළිවෙලක් පවතින කිසිම ආණ්ඩුවක් සකස් කරේ නැහැ කියන ඒ චෝදනාවත් එක්කම මේ දේවල් අඩුම තරමේ නවත්තන්න බැරි නම් අවම කිරීම සඳහා වන හෝ හඬක් නගලා ඒ නවත්තන්න බැරි උනේ ඇයි ඔබතුමා? නෑ ඇත්තටම ගත්තොත් මම හිතනවා මේ විනාශය මේ ප්‍රමාණයෙන් හරි බේරාගෙන තියෙන අපේ හඬ නැගීම හරහා. ඔබ කියන්නේ නැත්තම් ඊට වඩා නැත්තම් මේ විනාශය ඊට වඩා අන්තිකට යනවා. ඒ නිසා මා කියන්නේ නැවත ණයක් අරගෙන ඉතාමත් හොඳ ඵලදායී ව්‍යාපෘතියකට යොදවමින් එම ව්‍යාපෘතියෙන් ලාභ ලබා ගනිමින් පරණ ණය වලින්ද කොටසක් ගෙවමින් අලුත් ණයද ගෙවමින් ක්‍රමානුකූල මේ ණය අර්බුදයෙන් ගොඩේම තමයි අපිට තියෙන සැලැස්ම. හොඳයි. එතකොට ඊළඟ මම අහන්නම් ඔබෙන් මේ පාලකයන් කවුද කියලා තේරුම් ගන්න උදාහරණ දෙකක් විතර මම කියන්න. එකක් බැඳුම් කර ගනුදෙනුව. එතකොට රනිල් වික්‍රමසිංහ 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා 9 වෙනිදා වගේ අග්‍රාමාත්‍ය දුර දිරුම් දුන්නා. පෙබරවාරි මාසයේ 27 වෙනිදා මේ ගනුදෙනුවට අවතීර්ණ වෙනවා. නව ආණ්ඩුව බලයට පත් වෙන්නම වංචනිකයන්ට දඬුවම් දීමේ අරමුණින්. හැබැයි ආණ්ඩුවේ උණුවේම මංකොල්ලයකට ලෑස්ති වෙනවා. එතනින් අපේ මහ බැංකුවට සිදු වී තිබෙන පාඩුව මූල්‍යම ඒ නිශ්චිත මොහොතේ මූල්‍ය පාඩුව කෝටි 1100යි. හරිද? ඊට පස්සේ මේ බෙදුම් කර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ ගියාට පස්සේ කෝප් සභාවෙන් එළිදරව් වෙනවා නෑ මීට කලිනුත් මේ දේ සිදු වී තිබෙන බව. ඊට පෙර වසරවල. ඊට පස්සේ කෝප් සභාවෙන් මහ බැංකුවට යම් නිර්දේශයක් දෙනවා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා. ඊට පස්සේ ඔවුන් පුළුල් ව්‍යවහාරික විගණන පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණයෙන් එළිදරව් වෙනවා ඒ පාලනය ඇතුළත කෝටි 1047ක්. හරිද? ගහලා තියෙන බව. ඒතර මහ බැංකුවේ මේ දෙගොල්ලම ගහනවා මේ හොරු දෙගොල්ලම රකින්නවා. ඒ පළවෙනි ගනුදෙනුව. දෙවෙනි ගනුදෙනුව එයාබස් ගනුදෙනුව. අපේ රට එයා ලංකා සමාගමට එයාබස් 8ක් මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කරනවා. ඒ එයාබස් 8 වටිනාකම බිලියන 52යි. බිලියන 52යි. කෝටි 5200යි. හරිද? ලංකාවේ 48න් පස්සේ ඇති වූ විශාලතම මිලදී ගැනීම. මේ ඉතිහාසයේ ගොඩ නැගුණු මේ විශාලතම මිලදී ගැනීම බවට පත් වුණා. ඒ වෙනකොට යා ලංකිකේ වත්කම් ප්‍රමාණය බිලියන 10ට අඩුයි. ඒක බිලියන 10ක් වත්කම් තියාගෙන බිලියන 52ක ලෝන් එකක් ගන්නවා. ණයකට ගුවන් යාන ගිනවා. කවුද මේව කරන්නේ? ඒ ගුවන් යාන ගැනීම සඳහා ගිවිසුමට එකඟ වීම නිසාම මිලියන 380ක පගාවක් දෙනවා. හරිද? ඒක හරි පැහැදිලි දැන් හොඳට වාර්තා වුණා. මෙහෙ නෙවෙයි ලිදර වුණේ ලන්ඩන් වල ඉහළ උසාවියේ ඒ විභාගයට ලක් වෙලා මේකට උදේ ලිදර වුණා. ඊළඟ මා කියනවා. ඊළඟ මේක අහෝසි කරන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කටයුතු කරා මේක බරයි කියලා. අහෝසි කරන්න ගෙව්වා ඩොලර් මිලියන 108ක්.
ඒතර දැන් අපි ඩොලර් මිලියන 108ක වැය බරක් දරලා තියෙනවා. හරිද? හැබැයි එක ගුවන් යානයක්වත් නෑ. ඉතින් බරක් වෙන්නේ නැද්ද මේ රට්ට මේව? හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? ගිවිසුම අත්සන් කරනකොටත් ඒගොල්ලන් කණ්ඩායම් කොමිස් ගෙව්වා. ගිවිසුම අහෝසි කරන්න කොමිස් ගෙව්වා. ඒ නිසා මේ කඳවුරු දෙකට මේ රටේ ආර්ථිකය ගන්න බෑ. ඔව්. ඒ නිසා මේ ආර්ථිකය ගොඩනැගීමේදී ඊළඟ ප්‍රධාන දේ තමයි වංචාව දූෂණය තුරන් කරන ආර්ථික ප්‍රතිපත්තිකට යන්න ඕනේ. දැන් සිද්ධ වෙච්ච කාරණා මේ සිද්ධ වෙච්ච කාරණා පසුගිය කාලේදී නිරන්තරයෙන් මාධ්‍ය තුලින් කතා බහට ලක් වුණා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය විදිහට අපිත් ප්‍රශ්න යොමු කළා. ඒවට ඇතැම් විට පිළිතුරු ලැබුණා. ඔබතුමන් සඳහන් කරන කාරණා දැන් ජනතාවට ගිහිල්ලා තියෙනවා. ජනතාව හොඳින් දන්නවා මේ කාරණා පිළිබඳව. මම ඔබතුමන්ගේ තව විශේෂ ප්‍රශ්නයකට එන්නම්. දැන් අපි ගත්තොත් කොළඹ වරාය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම හම්බන්තොට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම MCC ගිවිසුම ඇතුළු මේ ගිවිසුම් පිළිබඳව රටේ ප්‍රශ්නයක් තිබෙනවා. ඔබතුමන්ගේ සහ ඔබතුමන් ඇතුළු කණ්ඩායමේ මොකක්ද දර්ශනය, මොකක්ද දැක්ම දැන් මේ බදු දීලා තියෙනවා. එතකොට විදේශ ගිවිසුම් වලට අපි එළඹිලා තියෙනවා. අපි මේවට යන්නත් ඕනේ රටේ ආර්ථිකය කෙලින් කරගන්න නම්. ඔබතුමන්ලගේ අදහස මොකක්ද මේ සම්බන්ධයෙන්? පළමු කොටම හම්බන්තොට වරාය විකිණීමත් නැගෙනහිර ජැටිය නැවත බදු දීම් පිළිබඳ යෝජනාවත් MCC ගිවිසුමත්. ඒ ව්‍යාපෘති තුන විතරක් ගත්තොත් රටට අහිතකරයි. හරිද? හැබැයි ආණ්ඩුවකට රටට අහිතකර ඒවට රටට අහිතකර ඒවට යන්න සිදු වී තිබෙන්නේ. මව්බිම රකින්නවා කියන්නේ පොළොව ඉඹ ගන්න එක නෙමෙයි. මව්බිම රකින්නවා කියන්නේ පපුවට ගහ ගන්න එක නෙමෙයි. මව්බිම රැකිය හැකි වන්නේ ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමෙන් පමණයි. ලෝකයේ ඉදිරිපිට අසරණ භාවයට පත්වෙච්ච ආර්ථිකයක් ගොඩනගලා අපිට ස්වාධිපත්‍ය ආරක්ෂා කරන්න බෑ. ලෝකයේ ඉදිරිපිට ඉතාමත් අසරණ භාවයට පත්වෙච්ච ආර්ථිකයක් ගොඩනගලා ලෝකෙ ඉස්සර අභිමාන රාජ්‍යයක් ගැන කතා කරන්න බෑ. හරිද? දැන් සිදු වුණේ මොකද්ද? හම්බන්තොට වරාය විකිණීමේ ප්‍රධාන පදනම බවට පත් වුණේ අන් කවරක්වත් නෙවෙයි. හම්බන්තොටෙන් ගත්තු ණයගේ සමාන චීනෙන් ගත්තු ණය ගෙවා ගන්න බැරුණා. වරාය හිලව් කරා. හරිද? නැගෙනහිර ජැටියේ ප්‍රශ්නේ මොකද්ද? දකුණු ජැටිය චීනයේ මර්චන්ට් සමාගමට මහින්ද රාජපක්ෂ දුන්නා. දැන් අපේ රටේ කොළඹ වරායේ බහලු වලින් 35ක් මෙහෙයුම් කරන්නේ චීන සමාගම කොළඹ වරායේ. හරිද? ඊට පස්සේ නැගෙනහිර කෑල්ල ඉන්දියාව ඉල්ලුවා. ඉන්දියාවට නොදී බෑ. මහින්ද රාජපක්ෂ මහත්මයා පහුගියදා කියලා ඉන්දියාවෙන් ඉල්ලුවා. අපි අරගෙන තියෙන ණය අපිට අවුරුදු 3කටවල් කල් දාලා දෙන්න කියලා. ඒතර මෝදි කියන්නේ නැති නේද? ණය කල් දාලා දෙන්න හැබැයි වරාය දීපන්. ඒක සරලයි. MCC ගිවිසුමට යන්න වෙන්නේ. MCC ගිවිසුම අපේ රටේ ග්‍රාමීය ජනයා අතේ තිබෙන ඉඩම් සම්පත මුළුමනින්ම කම්පැනි වලට පැවරීමේ වගන්තිය ඇතුළේ තිබෙන්නේ. හැබැයි යන්න වෙන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 480ක් නිකන් දෙනවා. තේරුණාද? ආර්ථිකයේ කඩා වැටීම නිසා ඒක ගන්න වෙනවා. එහෙනම් මේ ගිවිසුම් වලට රටකට අවතීර්ණ වෙන්න වෙලා තිබෙන්නේ ඒ රටට යහපත්ද අයහපත්ද කියන සාධක ගැන සැලකිල්ලක් කරලා නෙවෙයි. ආණ්ඩුවක් රටක් ජාත්‍යන්තරයෙන් එක ගිවිසුම් වලට ආයිතු වන්නේ එම ගිවිසුම් අපිට හිත කරද අහිත කරද කියන කොන්දේසි මත. හැබැයි අද අපි එන්නේ අසරණ භාවය මත. හරි. ඔන්න දැන් මූලික ප්‍රශ්නයක් එනවා. දැන් ඔබතුමන්ලට එල්ලෙවෙන නිරන්තර චෝදනාවක් තමයි ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වෙනවා. හැම වෙලාවෙම විරුද්ධ වෙනවා. අපි මොකක් කරන්න හැදුවත් විරුද්ධ වෙනවා කියන චෝදනාවක් ආණ්ඩුවකින් සෑම ආණ්ඩුවකින්ම එනවා. ඔබතුමන්ලා දැන් මේ රටේ ට්‍රිලියන 14ක මහා විශාල ණය බරක් තිබෙනවා. දැන් අපි මේ ණයෙන් ගොඩ එන්නත් ඕනේ. දේශීය ආර්ථිකය මෙතරම් ඉක්මනට ශක්තිමත් කරලා ඔය තරම් කියන මහා විශාල මුදලක් අපිට හොයාගන්නටත් බැරිකමක් තිබෙනවා. එතකොට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා වන මහා විශාල වැඩපිළිවෙලක් අවශ්‍යයි. එහෙමනම් ජනතා විමුක්ති පෙරමුණේ විකල්පය කුමක්ද ආර්ථිකය ශක්තිමත් කරන්න රටේ? ඒක හොඳ ප්‍රශ්නයක්. හොඳම ප්‍රශ්නයක්. ඒ කියන්නේ මෙහෙම. ඒ කියන්නේ අපි ඉස්සරලා පොදු සම්මුතියකට එන්න ඕන. දැන් වැටිලා තියෙන්නේ කියලා. ඒක එන්නේ පෙ ඉස්සරලා. ඔව්. මම මේ නැවත නැවත ජනතාවට අවධාරණය කරන්න උත්සාහ කරන්නේ ජනතාව එහෙම නැහැ කියලා හිතන්න එපා කියන්නේ. මොකද අවුරුදු 72ක් යනකොට අපේ රටේ මුළු ආර්ථිකයම මේ පක්ෂ දෙක කාබාසිනිය කරලා ඉවරයි. ඒ පිළිබඳව දැන් පොදු එකඟතාවයකට එමු. 1. 2. අපි යලි පොදු එකඟතාවයකට එමු.
මේ අවුරුදු 72 නෙවෙයි තව 50ක් මේ පක්ෂ දෙකට දුන්නත් හදන්න බෑ. හදන්න බෑ. හොඳයි. ඒකත් එන්න ඕන දැන් පොදු එකඟතාවයට. තව 5ක් දීලා බලමු. මේ මහත්ය ඇවිල්ලා හදයි. මෙයා නම් නිකන් අමුතු නිකන් ටාෂන් වගේ ඇවිල්ලා වැඩක් දෙයි. මෙයා නම් නිකන් දුප්පතාගේ හිතවතා වගේ. මෙයා නම් රබර් සිරප්පු දෙකක් දාන්න ඇවිල්ලා වැඩක් මේ. හරිද? ඔහොම රටක්. හරිද? ඔව් සාධක නෙමෙයි රටක් ගොඩනගීමේදී. දැන් අපි ඊළඟ පොදු සම්මුතියකට එන්න ඕන. අවුරුදු 72ක් ගිහිල්ලා හදන්න බැරි වෙච්ච මේ පාලකයන් තව 50ක් ගියත් බෑ. දැන් ඒ දෙක ඉවරයි. ඊළඟ අපිට සංවාදයක් තියෙන්න පුළුවන්. ආයෙනම් මේක ජනතා විමුක්ති පුරන හදන්නේ කොහොමද? නේද? ජනතාව දැන් බලන් ඉන්නේ. ඔව් ඒක හදන්නේ කොහොමද? එක රටක ආර්ථිකයක් හදනවා කියලා කියන්නේ මැජික් කරුවෙක්ගේ හාස්කමක් නෙවෙයි. හරිද? රටක් ගොඩනැගීමේදී අපි ප්‍රධාන සාධක ගණනාව කල්පනා කරනවා ඒ රටේ. එක ඒ රටේ පිහිටීම. දෙක ඒ රටේ සම්පත්. තුන ඒ රටේ මානව සම්පත. මේ ඉතා හොඳින් කළමනා කරලා මෙහෙවීම තමයි ආණ්ඩුක වගකීම. ඊළඟ ඒ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී තවදුරටත් ලෝකයේ කාටවත් ලෝකෙන් විතැන් වෙලා ඉන්න ජීවත් වෙන්න බෑ. කවුරු ලෝකෙන් හුදකලා වෙච්ච රාජ්‍ය ගැන කල්පනා කරනවා නම් ඔහු මනෝ විකාරයෙන් පෙළෙන්නේ. දැන් මේ යුගයේ. එනිසා කොහොමද ලෝකයේ ඇති වී තිබෙන වෙනස්කම්? ඒ වෙනස්කම් වලට අනුරූප වන පරිදි මේ අපේ කළමනාකරණ පෙළගස්සා ගන්නේ කොහොමද? ඔකනේ තියෙන්නේ. හරි. ඒතකොට මේ ප්‍රතිපත්තිය සඳහා මම කලින් කිව්වා ඒකට මේක ආර්ථික පරිවර්තනයක් විතරක් නෙවෙයි මෙතන ඕන දේශපාලන පරිවර්තනයක් ඕන එක. එනිසා මේ කියන එක මම මේ කියන එක ඇයි අනිත් අයට කරන්න බැරි කියලා අහන්න පුළුවන්. කරන්න බෑ. ඇයි? ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපාරයක් සිට මහජන සේවාව බවට පරිවර්තනය කරන්න ඕන. සමාජයත් තමන්ගේ පෞද්ගලික පට්ටු පරමාර්ථ වෙනින් හඹා යන සමාජයක් වෙනකොට පොදු වමනාවන් වෙනුවෙන් කටයුතු කරන සමාජයක් බවට පරිවර්තනය වෙන්න ඕන. ඒ කරුණ දෙක සාර්ථක වෙන්න ඕන. ඊට පස්සේ අපි ආර්ථිකයට අපි බලය ගන්නවා කියන්නේ ඕක. දැන් ඒ කියන්නේ මෙහෙමයි. මේ සමාජයේ මේ විදිහටම තියලා අපි බලය ගන්නෑ. පොදු පුරවැසියා මේට වඩා හොඳ පුරවැසි බවට පත් වීම, මේට වඩා සාමික පුරවැසි බවට පත් වීමෙන් තමයි අපි බලය ගන්නෙ. එතකොට දේශපාලන පරිවර්තනයක් ඇති වී තිබෙනවා, සමාජ පරිවර්තනයක් ඇති වී තිබෙනවා. දැන් ඕනේ නම් ඒ දෙක එකතු වෙලා කොහොමද ආර්ථික පරිවර්තනයක් ඇති කරන්නේ? එතකොට මම කිව්වා එකක් අපේ රටේ ගොඩනැගීමේ ප්‍රධාන සාධකයක් මා හිතනවා අපේ රටේ පිහිටීම. හරිද? ඒ පිහිටීමේදී වැදගත්ම දේ අපේ වරාය. ඔබ හිතනවද ලෝකේ වරායවල අතර කොළඹ වරාය 26 වෙනි ස්ථානයේ? හරිද? ඉන්දියාවේ බොහෝ වරායවල තියෙන ලංකාවට වඩා යටින්. අපිට අවුරුද්දකින් ඩොලර් බිලියන 20යි බඩු යවන්නේ ඩොලර් බිලියන 10යි. අපේ වරායෙන් අපේ බඩු හොමාර වෙන්නේ ඩොලර් බිලියන 30ක. හැබැයි අපේ වරාය ප්‍රති අපනයනයන් සඳහා තිබෙන වරාය කේන්ද්‍රස්ථානය. එනිසා අපේ ආර්ථිකයේ ගොඩනැංවීමේදී අපි මේ වරාය කේන්ද්‍ර කරගත්තු ආර්ථිකයේ විශාල පංගුවක් ඇති කරනවා. ඒ සඳහා නැගෙනහිර ජැටිය වරාය අධිකාරියට යටතේ සම්පූර්ණ කරනවා. චීනෙන් දකුණු ජැටිය චීනෙට දීලා තියෙන දකුණු ජැටිය පිළිබඳව අපි සාකච්ඡා කරන්න ලෑස්ති. ඒක අපි හිතනවා වරාය අධිකාරියෙන් කළමනා කරන්න බාර ගන්න ඕන කියලා. ඊට පස්සේ ඒ නිසා හම්බන්තොට වරාය චීනෙත් එක්ක යම්කිසි එකක මා හිතනවා හම්බන්තොට වරාය පිළිබඳව මේක එකපාරම අපි සතුරු පාර්ශ්වයන් ගොඩක් හදාගන්න යන්න ඕනේ. එකපාරම ගැටුම්කාරයෙක් තැනකට ගොඩක් යන්නේ නැහැ අපි. සාමාන්‍යයෙන් කළමනාකරණයේදී තියෙනවා මේ න්‍යායක් පොඩි සාමාන්‍ය එකක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් හරිද? ඒ ප්‍රශ්نين 80%ක් නිර්මාණය කරන්නේ කොටස් 20ක්. ඒ කොටස් 80%ක්ම මේ ප්‍රශ්නේ නියෝජනය කරන්නේ 20යි. 20ක් සුවන්නේ. ඔව් අපි අර කොටස් 80ටම උත්තර හෙව්වත් ප්‍රශ්නෙන් විසඳෙන්නේ 20යි. හරිද? හැබැයි අර්බුදයේ ප්‍රධානම කොටස් 20 හොයාගත්තොත් අර්බුදෙන් 80ක් විසඳෙනවා. ඒ නිසා මේ හාල් කඩේ ගානේ විදිමින් අර ආර්එම්යු ගානේ විදිමින් ඉස්පිරිතාලේ ගානේ විදිමින් කරන ආර්ථිකයක් නම් සලස්මක් නම් අපිට නැහැ. මොකද ඒවා කොච්චර විසඳුවත් ප්‍රශ්නෙන් විසඳෙන්නේ 20යි. ඒ නිසා ප්‍රධානම තැන් ටික. ඒ නිසා තමයි කිව්වේ හම්බන්තොට වරාය ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒක පළවෙනි එක නෙවෙයි අපි. මම ඒක කියලා යන්නේ. පළවෙනි එක තමයි කොළඹ වරාය කේන්ද්‍ර කරගත්තු හොඳම ආර්ථික උපාය මාර්ගයට අපේ රට අවතීර්ණ කරනවා. ඒ අපේ රටේ විශාල ඩොලර් සම්පතක් නිෂ්පාදනය කළ හැකි. පිහිටීම මත. දෙක අපේ රටේ පිහිටීමත් අපේ රටේ තියෙන දේශගුණික කලාපය මේ දේශගුණික කලාපත් ඒ වගේම අපේ රටේ තිබෙන පාරිසරික තත්ත්වයක් හේතු කොටගෙන අපිට ඉතාමත් හොඳ සංචාරක ව්‍යාපාරයක් දියත් කරන්න පුළුවන්.
හැබැයි සංචාරක ව්‍යාපාරය අපේ මානය අපි වෙනස් කරනවා. සංචාරක ව්‍යාපාරයේ අදරාදා පවතින ලිංගිකත්වයේ විනෝදය සූදුව මත. සංචාරක ව්‍යාපාරය වුණේ මත. හරිද? හැබැයි අපි අපේ ඒකට ඕන තරම් තියෙන ලෝකෙට ඇන්දේ. හැබැයි අපි අපේ සංචාරක ව්‍යාපාරය වෙන මානයකට ගේන්න ඕන. ඕගොල්ලෝ ලෝකේ කොහේ වැඩ කරත් කොහේ ජීවත් වුණත් ඔයගලන්ට පිරිසිදු වතුර පොදක් ඕන ලංකාවට එන්න. ඔබ කියන ඔය කොටස් තුන නැතුව ඇත්තටම පුළුවන් ද වර්තමානයේ? මම කියන්නේ මානෙ වෙනස් කරනවා. මම මුළුමනි මවුසි කරනවා කියන එක නෙවෙයි. මානෙ. ඔබ ලෝකේ කොහේ ජීවත් වුණත් පිරිසිදු වාතාශ්‍රයක් ඕන ලංකාවට එන්න. ඔබ ලෝකේ කොහේ නගරයක ජීවත් වුණත් නිසංස්කර ජීවිතයක් අවශ්‍ය නම් ලංකාවට එන්න. ඒක තමයි බ්‍රෑන්ඩ් නේම් එක සංචාරක ව්‍යාපාරයේ නව මානයකට අපි ඇති කරනවා. එතන අපිට කැඳවන්න පුළුවන්. ඒ අපේ පිහිටීමත් එක්ක ගොඩ නැගෙනදී. ඊළඟ අපේ රටේ සම්පත් එක්ක ඇලහැර ඔක්කම්පිටිය නේද? ඇලහැර ඔක්කම්පිටිය රත්නපුරේ මැණික් සම්පත තිබෙනවා. පුල්මුඩේ කනිජ වැලි නිදියක් තියෙනවා. කාටගහපතල බෝගහපතල මිනරල් සම්පතක් තියෙනවා. එප්පාවල ඇපටයිට් නිදියක් තිබෙනවා නේද? ඒ වගේම රට වගේ අටගුණයක මහමුදක් තිබෙනවා. ඒ මහමුදේ සොයා නොගන්න ලද කනිජ සම්පත් ආකරය. හරි. ඒ වගේම විශාල මත්ස්‍ය සම්පතක් තියෙනවා. එතකොට මේ ජාතික සම්පත් ටික අපි කොහොමද කළමනාකරණය කරලා දියුණුම තැනකට අපි ගේන්නේ? ඒක අපි කරනවා. ඒ වගේම ලෝක වෙළඳපොලි. ලෝක වෙළඳපොලි අපි පිළිගන්න ඕන භාණ්ඩ සහ ශ්‍රම කියලා වෙළඳපොළවල් දෙකක් අද ලෝකේ තියෙනවා. අපේ ලෝකේ විශාල භාණ්ඩ වෙළඳපොළක් අත්පත් කරගන්න බෑ. අපේ ලෝකේ විශාල තාක්ෂණික මෙවලම් වල භාණ්ඩ වෙළඳපොළක් අත්පත් කරගන්න බෑ. අපේ ලෝකේ කාර්මික වෙළඳපොලේ පංගුවක් අත්පත් කරගන්න බෑ. අපි ලෝකයේ අපිට විශේෂිත අනන්‍ය භාණ්ඩ ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරන්න ඕන. මම උදාහරණයකට ගත්තොත් කමක් නැද්ද? හොඳයි. අන්නාසි ගත්තොත් ලෝකයේ තියෙන රසම අන්නාසි තියෙන අපිට. හැබැයි අපි ලෝක වෙළඳපොලෙන් කොච්චර පංගුවක්ද අපි අත්පත් කරන් තියෙන්නේ. කෙසෙල් ගෙඩි ගත්තොත් ලෝකයේ රසම කෙසෙල් ගෙඩි කෝලි කුටු ගෙඩි. හැබැයි කෝලි කුටු ගෙඩි ප්‍රශ්නයක් තියෙන මොකද්ද? ඉදුණාම නැට්ට ගාවින් කැඩෙනවා. ඒකට අලුත් පරීක්ෂණ ප්‍රභේදයන් අරන් ඒ නැට්ට සවිමත් කරන්න පුළුවන්. ඒක අපිට ලෝක වෙළඳපොලේ පංගුවක් අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම අපේ තේ නිෂ්පාදනය ආශ්‍රිතව, ඒ වගේම කුරුඳු වගාව ආශ්‍රිතව, අනිකුත් කුළුබඩු ආශ්‍රිතව විශාල වෙළඳපොලක් අපිට ලෝකේ අත්පත් කරගන්න පුළුවන්. ඒකදී අපි අවධානය යොමු කරනවා. ඊළඟ විශේෂයෙන් ගත්තොත් නව තරුණ පරම්පරාව අපේ රටේ මුදුකාංග වෙළඳපොලේ පංගුවක් අත්පත් කරගන්නවා. ලෝකේ මුදුකාංග වෙළඳපොල කියන්නේ වේගයෙන් වර්ධනය වෙන වේගවත් තාක්ෂණ අලුත් අධිරයන්ට යන ශේෂ්ත්‍රය. එනිසා ඒ මුදුකාංග වෙළඳපොළ අත්පත් කරගන්න පුළුවන් දියුණු මානව සම්පතක් අපි නිර්මාණය කරනවා. අපි දැනට සැලසුම් කරලා තිබෙනවා. අපේ මුදුකාංග වෙළඳපොළෙන් ලංකාවට ඩොලර් බිලියන 5ක ආර්ථිකයක් නිර්මාණය කරන්න පුළුවන්. අපි එතන අත්පත් කරගන්නවා. තව ගොඩක් තියෙනවා. ඒ නිසා මා හිතනවා මේ රට හදන්න බැරි නම් හදන්න පුළුවන් රටක් ලෝකේ කොහෙවත් නැහැ. මේ රට හදනවා. මේ ආර්ථික ප්‍රතිපත්ති මහා විශාල ප්‍රමාණයක් තියෙනවා. එතමන් සඳහන් කරන ආකාරයට මේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හරහා අපේ අර අපේ ට්‍රිලියන 14ක මේ ණය මුදල අපිට පියව ගන්නට සහ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න පුළුවන් කියන තර්කයයි එතුමන් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට චෝදනාත් වර්තමානයේ තුල එල්ලලා තියෙනවා. මේ අද තෙවැනි ඇසින් සාකච්ඡා කරමින් සිටින මොහොත. විරාමයට කලින් මම කතා කරගෙන ආපු ඒ දේත් එක්ක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති සහ ජනතා විමුක්ති පෙරමුණ දරන මතය පිළිබඳව ජනතාවගේ පැහැදීමක් තිබෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී ජනතා විමුක්ති පෙරමුණටත් බරපතල ගණයේ චෝදනා එල්ල වෙනවා. ඒ විදිහට ආපු චෝදනාවක් තමයි අනුර කුමාර දිසානායක මැතිතුමනි ඔබතුමන් බිල්ඩින් හදාගත්තලු බැංකු ගිණුම් වලට සල්ලි දාගත්තලු මේ පහුගිය දවස්වල ප්‍රවෘත්ති විකාශ වලින් විකාශනය වුණු කතාවක්. එකක් තමයි මා දැක්ක එක් ප්‍රධාන ව්‍යාපාරික මහත්මයෙක් කියලා තිබුණා මේ ඔහු බිලියන 8ක ණයකරුවෙක් මට බිලියන 6ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා කියලා. ඔව්. ඉතින් මම ඔහුගේ නාලිකාවටම ගිහිල්ලා කිව්වා ඔබ මාගේ බිලියන 6 ස්ථීර තැන්පතු හොයාගත්තොත් ඔහුගේ බිලියන 8න් 6ක් ගෙවලා දානවා කියලා. ඉවරයිනේ. ඒ වගේම මා දැක්ක පහුගිය කාලේ ඔය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණදී කරලියට ගෙනාවට වියත් මග වගේ අය මහමැතිවරණ කරලියට ගෙනාවේ ඇවන් ගාඩ් වගේ අය. හරිද?
ඒතකොට දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස්ත මේ කීර්තිමත් නිලධාරීන් මාරු කරලා ඔවුන්ට ඕනෑ ස්ථානගත කරන් තියෙනවා. අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ Tamanට අවශ්‍ය වෙන පරිදි වෙනස්කම් කරගෙන තිබෙනවා. කමක් නෑ. දැන් ඒගොල්ලෝ ඒකට ගිහලා මට විරුද්ධ පැමිණිල්ලක් දානවා. දාලා පරීක්ෂණ කරනවා. හරිද? ඔකට කියන්නේ අර අපේ ගම්වල කියන මේ තන තන කටමැත දොඩෝ ඉන්නේ නැතුව. හරිද? ගිහලා පැමිණිල්ලක් දාන්න කියන්නේ. හරි. අපි එතනින් එහාට ඒක නොයයි මම හිතන්නේ මොකද අධිකරණ මේ කටයුත්තක් තියෙන නිසා ඔබට එල්ල වුණු චෝදනාව නිසායි මම මේ ප්‍රශ්නය යොමු කළේ. හොඳයි. මම ඊළඟට යොමු වෙනවා ඊටාම ඉක්මනින්. විදේශගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වීම මේ වන විට නතර කරලා තියෙනවා මේ කොරෝනා වසංගතය තත්ත්වයක් එක්ක රටට යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඒ තුලින් නැතිවෙවි කියන කාරණය. විදේශගත ශ්‍රමිකයින් පිළිබඳව නිරන්තරයෙන් හඬක් නැගූ කණ්ඩායමක් පක්ෂයක් ඔබතුමන්ලා ජනතා විමුක්ති පෙරමුණ. දැන් ඒ තත්ත්වයක් එක්ක ඔබතුමන්ලගේ මොන වගේ හැඟීමක්ද සහ ඔබතුමන්ගේ මොන වගේ මැදිහත් වීමක්ද මේ කණ්ඩායම් පිළිබඳව? මම ඇත්තටම මේ චුට්ටක් මේ කොවිඩ් වසංගතය නිසා ඇතිවෙච්ච අර්බුදයම නෙවෙයි. මම පොදුවේ මේ ප්‍රශ්නේ කතා කරොත් ඔබ හිතන්න අපේ රටෙන් විදේශගත ශ්‍රමිකයන් ලෙස කොච්චර ප්‍රමාණයක් පිටත් වී ගොස් තිබෙනවාද කුමන රටක ජීවත් වෙනවාද කියන සංඛ්‍යා දත්තවත් නැහැ. අවම වශයෙන්. හරිද? මට මතකයි එක කාලයකදී කිව්වා 1 මිලියන 30ක් වගේ කියලා මම දන්නේ නැහැ. අපි මිලියන 30න් සමහර අය පවුල දෙන්න 3 දෙනා කියලා අපි උපකල්පනය කරලා මිලියන 20ක් කියලා හිතනවා. සමාවෙන්න. ලක්ෂ 30ක් වගේ කිව්වා. හරිද? එතකොට අපි ඒක අපි ලක්ෂ 20ක් වගේ කියලා උපකල්පනය කරමු. ලක්ෂ 20ක් වගේ කියලා. එතකොට ලක්ෂ 20ක් වගේ අපි උපකල්පනය කරොත් විදේශගත ශ්‍රී ලාංකිකයින් අපේ රටේ පවුල් ඉන්නේ ලක්ෂ 60යි. ඔව්. එනම් මේ පවුල් ලක්ෂ 60න් 3න් එකක් යැපෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ගේ. ලක්ෂ 20ක් විදේශගත වෙනවා කියලා උපකල්පනය කරමු. හරිද? එතකොට 3න් එකක් අපේ රටේ පවුල් වලින් 3න් එකක් ජීවත් වෙන්නේ ජීවත් කරවන්නේ විදේශගත ශ්‍රමිකයන්. 2 අපේ රටට තනි ඒකකයක් හැටියට සියලු තනි ඒකකයකට වැඩිම ඩොලර් ප්‍රමාණය වන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයන්. ඩොලර් බිලියන 7.8ක් කියවනවා. ලංකාවේ සියලු දේවල් යවලා හම්බෙන ඩොලර් බිලියන 10යි. 10යි සම්පූර්ණව. සංචාරකයෙක් ඉන්න ඩොලර් බිලියන 2.5ක් වගේ. තේරුණාද? හැබැයි මේක 7.8ක් විශාල පංගුව. ඒ නිසා අපේ ආර්ථිකයේ විශාලතම ප්‍රතිරෝධය විදේශගත ශ්‍රී ලාංකිකයන්. එතකොට මේ කොවිඩ් වසංගතය හේතු කොටගෙන විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ සහ යුරෝපයේ මේ පැතිරීම හේතු කොටගෙන ශ්‍රී ලාංකිකයන් යම් බියජනක තත්ත්වයකට පත් වුණා. නමුත් බොහෝ තැන්වල ඒක සමනය වුණා. නමුත් විශේෂ ප්‍රශ්නයක් තියෙනවා මැද පෙරදිග කලාපයේ. මැද පෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයන් ඉන්නවා එකක් වීසා එකක් පොදුවේ ගත්තොත් ඒ රට ඇතුළත් ප්‍රවේශ වීම සඳහා වීසා එක තියෙනවා. රැකියා බලපත්‍රෙත් තියෙනවා. පළවෙනි කාණ්ඩේ. දෙවෙනි කාණ්ඩයක් ඉන්නවා වීසා එක තියෙනවා රැකියා බලපත්‍රයක් නැහැ. 3 රැකියා බලපත්‍රෙත් නැහැ වීසත් නැහැ. හොරෙන් පැනලා ඉන්නවා. හරිද? එතකොට මේ අය පිළිබඳව එකක් මම විශේෂයෙන් ගත්තත් කුවේට් රජය තීරණය කරා කොවිඩ් වසංගතය එනකොටම මේ අයට අවිලා බාර වෙන්න කිව්වා. මොකද්ද? අර කාණ්ඩ දෙක පළවෙනි කාණ්ඩේ ප්‍රශ්නේ අඩුයි දෙවෙනි කාණ්ඩේ සහ තුන්වෙනි කාණ්ඩේ. මේ කණ්ඩායමට කිව්වා ශ්‍රී ලංකා රජයෙන් කිව්වා අපි ගුවන් යාන දෙන්නම් කුවේට් රාජ්‍යයෙන් මෙහෙට ගේන්න කියලා. හරි අපිට යම් ප්‍රමාණයකට හිතන්න පුළුවන් කොවිඩ් වසංගත තත්ත්වය වර්ධනය වෙමින් එනකොට ඒ පිළිබඳ අවධානය නොකිරීම මම හිතන අපිට පිළිගත හැකියි. අපි හිතුවත් අප්‍රේල් 10 ගේන්න අප්‍රේල් 15 ගේන්න ඊට වඩා මාර්තු මාසෙ මැද වෙනකොට අපිට කොවිඩ් වසංගතය වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ වර්ධනය වෙන්නේ කොයි ආකාරයේද කියලා බලලා තමයි තීන්දුවක් ගත යුත්තේ. ඒක මට ප්‍රශ්නයක් නෑ. ඒතර අපිට අප්‍රේල් මැද දක්වා ඒක බලන්න තිබුණා. හැබැයි ඊට පසු අඬනවා කණ්ඩනේ මට එක මේ සහෝදරයෙක් මම ඔබට කියන්නම් මට එවලා තියෙනවා පණිවිඩයක්. හරි. ඒ පණිවිඩයේ තියෙන මෙහිම. හරි. මම හිතන්නේ අයියා මට ලංකාවට එන්න ඕන. පෙබරවාරියේ ඉඳලා ජොබ් එක නැතිව මම ඉන්නේ. දැන් ගෙවල් කුලියවත් ගෙවා ගන්න විදිහක් නෑ මට.
හිතවතුගේ ඇඳුම්කමකට තැනක ඉන්නේ. මට ලංකාවට එන්න ඕන. මට ડિප්‍රෙෂන් හැදෙයි මෙහෙම ගියොත්. එළි වෙනකම් ඇහැරලා මට නිින්ද යන්නේ නෑ. මම මෙහෙම ජීවත් වුණ කෙනෙක් නෙවෙයි. ඔයාට මම මේක කියන්න ඕනකම තිබුණා. එච්චරයි. වෙන බලාපොරොත්තුවක් නෑ. මට එන්න ඕන. මට එන්න ඕන ලංකාවට. දවසින් දවස මෙරි ජීවත් වෙනවා. දැනට එච්චරයි. මේ හොඳ රැකියාවක් කරපු මේ තමන්ගේ පවුල නඩත්තු කිරීම සඳහා ආදායම් මේපු අපේ රටේ තරුණයෙක් එවන මැසේජ් එක. මම හිතනවා ආණ්ඩුවක් වග කියන්නේ කාටද? ආණ්ඩුවක් වග කියන්නේ ඒ රටේ ජීවත් වෙන පුරවැසියන්ට විතරක් නෙවෙයි. ආණ්ඩුවක් වග කියනවා ලංකේ පුරවැසියෙක් කොහෙද ජීවත් වෙන්නේ? ආණ්ඩුව මේක අත්තරිනවා. මිනිස්සු මැරෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයෙක්ගේ මට හම්බුණා පෙරේදා මොරටුවේදී එක සහෝදරිය. ඒ සහෝදරිය කිව්වා ඇගේ ස්වාමියා වගේ එයා මේ ඒ රෝහල් ගත කරා. කොවිඩ් වලට කලින්. දැන් ඉන්නවද නැද්ද කියලා තොරතුරක් නැහැ කිව්වා. මට ඇඩ්‍රස් එකයි තොරතුරු දීලා කිව්වා මේ පිළිබඳ ඉන්නවද නැද්ද කියලා මට තොරතුරක් වල දෙන්න කිව්වා. මම කියන්නේ අපේ රටේ කිසිදු පුරවැසියෙක් මෙවැනි ඛේදවාචකයකට ලක් නොවිය යුතුයි. හැබැයි ආණ්ඩුද මේව? නෑ. ඒ වගේ එන්න බෑ මිනිස් බෝම්බ. මොනතරම් අසිෂ්ට මිනිස්සුද මේගොල්ලෝ? තමන්ගේ පුරවැසියෙක් ලෝකේ වෙන රටක ලෙඩ හැදිලා මිය යන මිනිස්සුන්ට මේ රටේ ඇමතිවරයා කියනවා නම් උන් මිනිස් බාණ්ඩ කියලා. මුන් අසිෂ්ටත්වයේ කෙලපැමිණි මිනිස්සු මුන්. හොඳ තබග. ඒ නිසා මා හිතනවා විදේශගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ ප්‍රශ්නේ අපි එක වෙලාවක අපි එකෙන් පංගුව බාර ගන්න. නිරෝධායනක මගනේ අපිට බෑ. සෞඛ්‍ය අංශවල නිර්දේශ මත ඊට යටත්ව හැබැයි ස්ථාන අවශ්‍ය නම් එතන කාර්ය මණ්ඩල අවශ්‍ය නම් ඒ අය බලා ගන්න අවශ්‍ය නම් ස්වේච්ඡාවෙන් සේවකයන් අවශ්‍ය නම් අපි මේ වැඩේ කරලා දෙන්නම් කිව්වා. රජයත් යම් කිසි අවස්ථාවකදී දැන් යම් පුද්ගලයෝගේ ප්‍රකාශ මේ ආකාරයට නිකුත් වුණත් යම් කිසි විදිහකට අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා මේ පුළුවන් උපරිම ආකාරයට ඔවුන් දැන් වූහාන් කියන මෙහෙයුමක් දක්වා අපේ ශිෂ්‍යයන් ගෙන්වීමේ සිට ලංකාවට පුළුවන් ආකාරයකට ඔවුන් ගෙන්නෙන්න කටයුතු කළා. නැහැ. මෙතන තියෙන්නේ ආණ්ඩුව යම් අර ප්‍රදර්ශනාත්මක ලෙස සංදර්ශන පවත්වනවා. සංදර්ශන නෙමෙයි අවශ්‍ය. මා දන්නා පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද වෙබ් අඩවියක 44000ක් ලියාපදිංචි වී තිබෙනවා. ගෙනත් තියෙන කීයද? මා දන්නවා එක් අයෙක් ඉන්න ඔව් හිතවත්කම් මත කොහොම හරි ෆ්ලයිට් එක ගොඩනැගිලා තියෙනවා. ගොඩනැගී ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මා කියන්නේ මේ ප්‍රශ්නේ අතිශය මානසික ප්‍රශ්නයක්. අපේ සාමාන්‍යයෙන් අපේ සංස්කෘතිය ඇතුලේ කෙනෙක් මිය ගියපුවාම ඒ මිය ගියපු කෙනාගේ මృతදේහය ගෙදර ගෙනල්ලා ගෙදර ගේනකොටම අඬනවා. ඊට පස්සේ පවුලේ කට්ටිය එකතු වෙනවා. සතුරු සාමිචිය යෙදෙනවා. භූමි දාන කරන්න ගෙනියනකොට අඬනවා. 7 දවස් දානේදී ඔක්කොම කතා බහ කරලා නේද විසිරෙනවා. අරක සමනය කරගන්නවා. හැබැයි රටේ පුරවැසියන් මෙන්න ලංකාවේ බොඩියකවත් ලංකාවට ගේන්න බැරුව. සාධාරණ දෙයක. මා කියන්නේ අපේ රට ඇතුලේ කොවිඩ් වසංගතයේ පාලිත තත්ත්වයක් තිබෙනවා නම් ඒකට බාධා නොවන ආකාරයෙන් ගෙනවිය හැකියි. ඉතාමත් හොඳ නිරෝධායන ක්‍රියාවලියක් ආරම්භ. ඒක රජයේ තමන්ගේ වැයබරෙන් වැඩි පංගුවක් එකට දාන්න සාධාරණ මිනිස් ජීවිත. මම එකක් අහන්නම්. ඔය එක ඇමතිවරයෙකුගේ දරුවෙක් ඔය රටේ හිටියන ඔක් කරයිද? ඔය එක ඇමතිවරයෙකුගේ බිරිඳ ඔය රටේ හිටියන ඔක් කරයිද? මේ ඉන්න ගමේ සිරිපාලගේ ගමේ සුමනය අයියාගේ බිරිඳ මේ ඉන්නේ. ගමේ සුමනය අයියාගේ නේද? ගමේ කරුණක්කගේ දරුවා ඒ රටේ මැරෙන්නේ. මේගොල්ලන්ට තමන්ගේ මම අහන්න එකක්. ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ හෝ දරුවෙක් ඒ වියසෙන් ලක් වෙන මැද පෙර ජීවත් වුණා නම් ඔවුන් කොහොමද කටයුතු? එතකොට කියන්න පුළුවන් නෑ ඔවුන්ට පීතෘ සෙනෙහස තියෙන නිසා විශේෂයෙන් ගෙනාවා කියන්න පුළුවන්. ඇයි අනිත් අයට පීතෘ සෙනෙහස නැත්තේ?
දැන් ලෝකේ මේ වගේ තත්ත්වයක් පළවෙනි වතාවට ඇති වෙලා තියෙන නිසා සමහර ලාවට දැන් ආණ්ඩුවට උනත් මේ වර්තමාන රජයේ ඉන්න මැති ඇමතුරුන්ට වෙන්නට පුළුවන් මේක හදිසිය තීරණයක් ගන්නට උන්ටත් මේකේ යම්කිසි තැනක වැරදුනා වෙන්න පුළුවන්. ඔබතුමාලා යෝජනාවක් කරේ නැද්ද? හරි අපිත් මේකට දායක වෙන්න නිරෝධායන සඳහා හෝ ඒ යෝජනා ඉදිරිපත් කරන්න අපි සහාය වෙන්න. මේ යෝජනා ඉදිරිපත් කරේ නැද්ද ආණ්ඩුවට ඔබතුමාලා? මම කියන්නේ අපේ පැත්තෙන් අපි ප්‍රසිද්ධිය ප්‍රකාශයට පත් කරා ආණ්ඩුවේ ඉස්සරලම කිව්වා කොවිඩ් වසංගතය ආණ්ඩුවේ ලෙඩක් නෙවෙයි. ඒක ලෝක පරිමාණ ව්‍යාප්ත වූ වසංගතයක්. ඒ වසංගතය ලංකාවට එන එක වළක්වා ගමු. හරි එන එක වළක්වා ගන්න බැරුණාට පස්සේ ඒ මර්ධනය කිරීම සඳහා ඒට මුහුණ දීම සඳහා අපි පොදු යාන්ත්‍රණයක් හදමු. ඒ පොදු යාන්ත්‍රණය කොටස් කරුම් බවට පත් වෙන්නම් කිව්වා. ඒ පොදු යාන්ත්‍රණය කොටස් කරුම් බවට ස්විච්චාවේ. ඒ වගේ මේ කොවිඩ් වසංගතය ඇතුලේ අපේ දේශපාලන ව්‍යාපාරයකට අපි ඔබ දකින්නේ නැති නේද? අපේ රතුතරුව සහන සේවා බලකාය අපිට පුළුවන් ප්‍රමාණයෙන් ආහාර බෙදමින් නගර සුද්ධ පවිත්‍ර කරමින් ඒ වගේම මුව ආවරණ බෙදමින් රෝහල් සුද්ධ පවිත්‍ර කරමින් පොලිස් ස්ථාන ඒ අවශ්‍ය විස බීජ හරණය කරමින් විශාල කාර්යයක් මම හිතන්නේ දේශපාලන ව්‍යාපාරයක් මෙහෙම කරන්නේ. තේරුණාද? ස්විච්චා ව්‍යාපාරයකට අපි වැඩ කටයුතු කරා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් ප්‍රශ්න මැති වුණාම විදේශගත අපේ ශ්‍රී ලංකා සාකාවන් එම රටවල් වල තියෙන තානාපති කාර්යාලවල මුණ ගැහිලා මේට ගත හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කරා. ඒ වගේම අපි හඳුන්වන්නේ සහෝදර අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයාටත් ආණ්ඩුවේ බලවත් අයටත් ලිපි ලියමින් දැනුම් දුන්නා මේ විසඳීමට වහාම කඩිනම් පියවර ගන්න සඳහා අපේ දායකත්ව ලබා දෙන්න ලෑස්තියි. මම ප්‍රසිද්ධිය ප්‍රකාශයට පත් කරා එම ගෙනෙන අයගේ නිරෝධායන ක්‍රියාවලියේදී අපි අපේ දායකත්වය දෙන්න. අපි අවශ්‍ය නම් ස්ථාන හොයලා දෙන්න. අපි රැක බලා ගන්නම්. සෞඛ්‍ය අංශ නිර්දේශ ලබා දෙන්න කියලා. සෞඛ්‍ය අංශ මැදිහත් වීම මත අපි වැඩේ කරන්නම් කියලා. දේශපාලන ව්‍යාපාරයකට විදේශගත ශ්‍රී ලාංකිකයන් මා මේ කියන්නේ ඒක නෙමෙයි. දේශපාලන ව්‍යාපාරයක් මානසික විවිධ පළමු කොට මේක ප්‍රධාන සාධකයක්. ඒ නිසා අපේ රටේ පුරවැසියෙක් කොතනද පීඩාවටපත් වෙන්නේ? කොතනද විශාල විනාශයකට ඛේදවාචකයට මුහුණ දී තිබෙන පිහිටවීම අපේ යුතුයකම දේශපාලන කරන්නේ අපි ඒකට. ඒ නිසා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්නේ මා නැවත කියන්නේ. මේ අත්තරීම කරන්න එපා. උන් මිනිසුන්. ඔහුගේ ඥාතීන්, ඔහුගේ දරුවෝ ඉන්න, ඔහුගේ දෙමව්පියෝ ඉන්න. ඔවුන් දන්නේ නැහැ තමන්ගේ බිරිඳට කවදා එන්න වෙයිද, දුවට කවදා එන්න වෙයිද. ඔහු එහෙදි මියේයිද? ආර්ථිකේ කඩා වැටිලා ජීවත් වෙන්න බෑ. ආහාර නැහැ. සමහර විට ඔය බෙදෙන සහනාධාර කෑම මළුව පස්සේ දුවන වීඩියෝ ඔබ දැකලා ඇති. මේ අපේ රටේ පුරවැසියෙක්. ඒ නිසා මා හිතනවා ආණ්ඩුවක් ඇටියට මේ වෙලාවේ කළ යුතු වන්නේ ආණ්ඩුවේ මේ අතර ආණ්ඩුව ඇමතිව රාජ්‍ය ඇමතුරුන්ට වාහන ගන්න කැබිනට් වාහන දෙන්න කැබිනට් පේපර් පාස් කරනවා. තෙල් දෙන්න කැබිනට් පේපර් පාස් කරනවා. ලක්ෂ 3000ක් වෙන් කරන නාගරික සංවර්ධන අධිකාරියට වාහන ගේන්න ලක්ෂ 3000ක් වෙන් කරනවා. රුපියල් මිලියන 30000ක් වියදම් කරනවා පාරවල් හදන්න. පාරවල් කොන්ක්‍රීට් නෙවෙයි ජීවිත කියන්නේ. මතක තබා ගන්න. ඒ නිසා මේ ජීවිත එක කෙනෙක් හෝ විදේශීද මේ මොහොතේ මේ යනවා නම් ඒකට ආණ්ඩුවක් කියන්න ඕන. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ මේ කරන එල්ල කරන චෝදනාව බරපතල චෝදනාවක්. මේ සාධක ඇතුව ඉදිරිපත් කරන කරුණු කාරණා ගණනාවක්. මේ සම්බන්ධයෙන් වගකීතු සියලු දෙනා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරાવી කියන එක මානුෂීය අතිශය මානුෂීය කාරණයක්. ඒ නිසා දැඩි අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු කරලා කටයුතු කරાવી කියන විශ්වාසය අප තුලත් තිබෙනවා. අපි අද දවසේදී දෙවෙනි ඇසින් සාකච්ඡා කරමින් සිටින මොහොත බොහොම පුළුල් මාතෘකා ගණනාවකට සාකච්ඡාව විහිදුවා හරින්නට අද දවසේ හැකියාවක් ලැබුණා. අපිට ලැබිලා තියෙන කාලෙත් එක්ක ඊටාම ඉක්මනින් තරඟ කරමින් සිටින මොහොතේදී මන්ත්‍රීතුමනි ඔතුමන් වෙත මා යොමු වන්නේ දැන් විදේශ ශ්‍රමිකයන් පිළිබඳව අපි බොහෝ වේලාවක් මීට පෙර සාකච්ඡාවට ලක් කළා. දැන් අපි ගත්තොත් අපේ රටට බහඬ ගෙන්වීම සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය මේ වන විට බහඬ ආනයනය කිරීම ඉතා විශාල ලෙස නතර කරලා තියෙනවා. සමහර ඒවා අර්ධ වශයෙන් සමහර ඒවා සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම යතුරු පැදියකට දාන මේ බ්‍රේක් එකේ ඉඳලා එහෙම නැත්නම් ත්‍රිවිල් තියෙනවා මිලියනයකට එහා ගියපු ඒකේ යැපෙන විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ සාමාන්‍ය බඩු බාහිරාදිය සාමාන්‍යයෙන් ඔවුන් මාරු කරන ස්පෙයා පාර්ට්ස් මාරු කරනවා සාමාන්‍ය මාසෙන් එකමාරෙන්. හැබැයි මේ බඩු ටිකවත් නැතුව ඔවුන් මහා විශාල ගැටලුකාරී තත්ත්වයකට රටේ මුහුණ දීලා ඉන්නවා. රටේ මේ ආර්ථික ප්‍රශ්න විසඳන්නට ණයබර කියන මේ ප්‍රශ්නයෙන් මිදෙන්නට ආනයන නතර කිරීමමද හේතුව. ඇත්තටම ආණ්ඩුව මේ ආනයන නතර කොට තිබෙන්නේ දිගු ආර්ථික උපාය මාර්ගයක් ලෙස නෙවෙයි. හරිද?
මේ සිදු කොට තිබෙන්නේ ඔක්තෝබර් මාසයේ අවශ්‍ය වී තියෙන ඩොලර් බිලියනයක් ණය ගෙවන්න. මේ අවුරුද්දේ අවසන් වෙනකොට අවශ්‍ය වෙනවා ඩොලර් බිලියන 3.2ක ණය ගෙවන්න. දැන් මේ ඩොලර් ප්‍රමාණය උපයා ගන්න පුළුවන් කමක් නැහැ. එසේ ඩොලර් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි මේ ආනයන සීමා කරලා තියෙන්නේ. අපිත් විශ්වාස කරන එක අධීරයකදී අපිට එන්න පුළුවන් වේවි ක්‍රමානුකූලව අපේ ආනයන අඩු කරමින් ඊට ආදේශක භාණ්ඩයන් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරමින් ඒ සමාන්තර වැඩපිළිවෙලක් කරා විතර මේ ආනයන නතර කළ යුතු වන්නේ. එක විට ආනයන නතර කිරීම මේ මා දන්නවා මේක මුළුමනින්ම පී.බී. ජයසුන්දර මහත්මයාගේ යෝජනාවක්. ඔහු විශේෂයෙන්ම ආර්ථිකයේ දුර ගැන කල්පනා කරමින් තීන්දුව ගන්නවා වෙනුවට ඔහු එදා වේල ගැට කැසීමත් සඳහා ආර්ථික යෝජනාවන් දෙන කෙනෙක්. ඔහු තමයි දිගු කාලයක් අපේ රටේ ආර්ථිකය මෙහෙයුවේ. මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හෝ චන්ද්‍රිකා ගත්තා. ඒගොල්ලෝ නිකම් ප්‍රදාර්ශනික භාණ්ඩ. හරිද? මේ ආර්ථිකයේ පී.බී. ඒතකොට දැන් මේ නිශ්චිත මොහොතේ ඇති වෙලා තිබෙන අර්බුදය සමනය කර ගැනීම සඳහා තමයි මේ ආනයනක සීමා කරන්නේ. හැබැයි මේ ගන්න තීරණයම නැවත ආර්ථික අර්බුදයක් බවට පත් වෙනවා. මේ ආනයනික භාණ්ඩත් එක්ක වෙළඳ පොලක් අපේ නිර්මාණය වී තිබෙනවා. ඒකත් එක්ක තව වෘත්ති මේ ඒවා අලෙවිකරණ මධ්‍යස්ථාන, රෙපෙයාර් කරන මධ්‍යස්ථාන මේ ආදී ජාලයක් තියෙනවා. මේ ජාලෙ මත අර්බුදෙට ගිහලා ඔබ පිටකොටුවට ගිහලා බැලුවොත් පිටකොටුවේ ගොඩාක් වෙළඳුන්ගේ තියෙන දුක් ගැනවිල තමයි අද භාණ්ඩ අපිට නැහැ. මේවා ගන්නලා පේමන්ට් එකේ බඩු තියාගෙන විකුණපු මුදලාලි කෙනෙක් හිටියා. තමන්ගේ පොඩි ගරාජ් එකක් දාලා ඒ ටිකේ මේ රෙපෙයාර් කරපු කණ්ඩායම් හිටියා. මේ සියල්ල විශාල අනතුරකට මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා මේ ආනයන සීමා කිරීම අරා අපේ රටේ ආර්ථිකයට බලපෑමක් අද ඇති වී තිබෙන්නේ. අපේ ආනයන විදම පාලනය කරගත යුතුයි. ඒ පාලනය කරගත හැකි වන්නේ ක්‍රමානුකූලව ආර්ථිකයේ වෙනස් දිශාවන් විවෘත කිරීමෙන් විතරයි. මේ කිසිවක් නෙවෙයි මේකේ අරමුණ. මේකේ අරමුණ මේ මොහොතේ මුහුණ දී තිබෙන ඩොලර් හිගයට විසඳුම. ඒ නිසා ඒකෙන් ඊට අදාළ ශේෂ්ත්‍ර ගණනාවක් අර්බුදෙට ගින් තියෙන නිසා මා හිතනවා මේක දිගටම යන්න බැරි වෙයි. මම දන්නේ ආණ්ඩුව තව මාස 6ක් කියලා කියනවා. හැබැයි මාස 6ක් මේක යන්න බෑ. මේක ගියොත් විශාල කඩාවැටීමකට අපේ රටේ ආර්ථිකයේ බොහෝ ශේෂ්ත්‍රපත් වෙනවා. යම් යම් ස්ථානවල භාණ්ඩ හිඟයන් සහ මේ භාණ්ඩ හිඟයන් නිර්මාණය වීම තුළ ඇතැම් රටේ තිබෙන මේ ගෙනාපු භාණ්ඩවල මිල අධික වී තිබෙනවා. අතිශයින් මිල අධික වී තිබෙනවා. ඒ වගේම අපිට මේ පිළිබඳව අපි ප්‍රවෘත්ති අංශය අපි මේ තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වෙන කාරණයක් තමයි දැන් මේ භාණ්ඩ ආනයනය කරන අති විශාල පිරිසක් ඒ වටා යැපෙන අති විශාල පිරිසක් සිටිනවා. දැන් ඔබතුමාලාට බැරිද මේ සම්බන්ධයෙන් වන යෝජනා ඉදිරිපත් කරන්නට සහ ඒ වගේ ඒ අය වෙනුවෙන් කුමන සහනයක් ඉදිරිපත් කරනවද කියලා වෙළඳුන් සහ ව්‍යාපාරිකයන්? ඇත්තටම දැන් ඒ කියන්නේ අපි ආර්ථිකයේ දොරටුවක් වහනවා නම් දැන් මේක දොරටුවක්නේ වහන්නේ. ඒ දොරටුව වහනවා නම් ඒ දොරටුවෙන් ඒ වැසීම නිසා අසීරුතාවයට පත්වන ජනතාව පිළිබඳ ආණ්ඩුව සැලකිල්ලක් කළ යුතුයි. ඔබ කිව් පරිදිම. ඒ නිසා විශේෂයෙන්ම ඔබ කිව්වා වගේම අපි මේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. මේක විශේෂයෙන්ම ආණ්ඩුවට මම මේ අවස්ථාවෙත් කියන්නේ කරුණා කරලා සමහර ඒවා තවත් අපිට සීමාකම් සහිතව පවත්වාගෙන යන්න වෙයි. හැබැයි දැන් ඔබ දාලා තියෙන සීමාව යුක්තිසහගත සාධාරණ සීමාවක් නෙවෙයි. ඒ නිසා පීඩාවටපත් වෙච්ච වෙළඳුන් ඉන්නවා. ඒ මත යැපුණු කණ්ඩායම් ඉන්නවා. ඒ ප්‍රවාහන කරපු කණ්ඩායම් තියෙනවා. ඒවා අලෙවි කරපු කණ්ඩායම් ඉන්නවා. ඒ මත කුඩා කර්මාන්තය පවත්වාගෙන ඉන්න කණ්ඩායම් ඉන්නවා. කුඩා වෙළඳුම් ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා විශාල ප්‍රමාණයක් මෙන් අසුරතාවයටපත් වී තිබෙනවා. එඳ ආණ්ඩුව වහාම ඒ මැදිහත් විය යුතු තැන කල්පනා කරලා මැදිහත් වීම සඳහා වැඩ පිළිවෙලක් හදිය යුතුයි. හොඳයි. දැන් මේ විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් අපිට අදහස් ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපෙන් තොරතුරු විමසීම් සිදු කරනවා. මේ ආනයනික භාණ්ඩ නතර කිරීම, ඒ වගේම ව්‍යාපාරිකයින් ඒ වටා ජීවත් වුණු විශාල පිරිසක් ඒ ප්‍රශ්නට මුහුණ දීලා ඉන්න නිසාම තමයි විශේෂයෙන්ම අද ඔබතුමන් මේ සාකච්ඡාවට එන බව අපි මීට කලින් පූර්ව ප්‍රචාරයක් සිදු කරපු නිසා අපිට දුරකථන ඇමතුම් ඔස්සේ ලැබුණා මේ සඳහා අපිට සහනයක් ජනතා විමුක්ති පෙරමුණෙන් හෝ ලැබෙනවද කියලා අපිට කියන්න කියලා. අනිවාර්යයෙන් මේ පිළිබඳ අපේ මැදිහත් වීමක් අපි කරනවා. බොහොම ස්තුතියි ඒ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න කියලා ඉදිරිපත් කරපු අයට මම ඔබට සාතිකයක් දෙන අපේ පැත්තෙන් කළ යුතු උපරිම මැදිහත් වීමේ සඳහා ලබා දෙන සූදානම්. හොඳයි. කාලය ඉතා ඉක්මනින් වේගෙන්ම ගමන් කරන නිසා තව බොහෝ ප්‍රශ්න තිබුණත් අහන්නට ලැබිලා තියෙන කාලය ඉක්මනින්ම ගෙවී යන නිසා ඒ වගේම දේශපාලන වේදිකාව තුළ ක්‍රියාකාරී චරිතයක් වෙමින් මෙතුමන් කොළඹ දිස්ත්‍රික්කයේ පුරාම තමන්ගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කටයුතු කරමින් සිටින නිසා හෙට උදෑසන සිටත් ඒ සඳහා යන්නට තිබෙන නිසා මම ඉතාම ඉක්මනින් ඔබතුමන්ට අවස්ථාව ලබා දෙනවා සමස්ත ජනතාව වෙනුවෙන්
ඔබේ කණ්ඩායම් මුළු ලංකාව පුරාම විහිදි මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවා ජාතික ජන බලවේගයේ. ඔබට කියන්නට තිබෙන්නේ කුමක්ද? අවසාන වශයෙන් කියන්නේ ඔබ දීර්ඝ කාලයක් තිස්සේ ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. ආණ්ඩු පෙරලන ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. ආණ්ඩු හදන ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. නායකයෝ ගේන ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. නායකයෝ ඉවත් කරන ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. හැම වෙලාවෙම ඔබ ඡන්ද දීපු පාර්ශ්ව ජයග්‍රහණය කරපුවාම සතුටු වෙලා තිබෙනවා. රතිඤ්ඤපත්තු කරලා තිබෙනවා. මෑත කාලේ නම් කිරිබත් කාලා තිබෙනවා. හැබැයි ඉතා කෙටි කාලයක් ඇතුළත තමන්ගේ බලාපොරොත්තු තමන්ගේ අපේක්ෂාවන් තමන්ගේ උවමනාව මුළුමනින්ම බිඳවට්ටපු කලකිරීමට භාජනය වූ මානසිකත්වයක් ඔබ තුළ නිර්මාණය කරලා තිබෙනවා. නොවැම්බර් මාසේ 16 වෙනිදා ගොඩනගාගත්තු ආණ්ඩුව පිළිබඳව ඔබට ඒ චිත්‍රය ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා බොහෝ අය කලකිරීමටපත් වී තිබෙනවා. බොහෝ අය දේශපාලනේ තිත්තයි වගේ අදහසක් ඉදිරිපත් කරමින් තිබෙනවා. බොහෝ අය ඡන්ද පොළටවත් යන්නේ නැහැ කියන අදහසක් ඉදිරිපත් කරමින් තිබෙනවා. මා ඔබට කියන්නේ එකයි. මේ අර්බුදය නිර්මාණය කරේ දේශපාලකයෝ. ඒ වැරදි දේශපාලනය. ඔබට තිත්ත වෙන්න ඕනේ දේශපාලනය. මේ අර්බුදය නිර්මාණය කරේ ප්‍රෝඩාකාරී දේශපාලනය. ඔබට තිත්ත වෙන්න ඕනේ දේශපාලනය. මේ අර්බුදය නිර්මාණය කරේ දූෂිත දේශපාලනය. ඔබට තිත්ත වෙන්න ඕන දූෂිත දේශපාලනය. ඔබ වැළඳ ගන්න ඕන නිවැරදි අවංක මේ රටට අකලංක ආදරයක් තිබෙන ජනතාවට අසීමිත ලෙස ප්‍රේම කරන දේශපාලනය. නිසා අපි නියෝජනය කරන්නේ දේශපාලනය. ඔබ මීට පෙර කවර පක්ෂයකට ඡන්ද පාවිච්චි කරත් ඔබ මේ මොහොතේ ඔබට අනාගතය ගැන කම්පා නොවෙන්න, ඔබට ඔබේ ඡන්දය ගැන කල නොකිරෙන්න නම් ඔබ පාවිච්චි කළ යුත්තේ ඡන්දේ මාලිමාවට. ඒ නිසා මම ඔබගෙන් ඉල්ලා හිටිනවා. අපේ දරුවන්ට මේට වඩා හොඳ සුරක්ෂිත අනාගතයක් අපි නිර්මාණය කළ යුතුයි. අපේ රට අපි ආරක්ෂා කරගත යුතුයි. මේ මව්බිමට හතර වටින් එල්ල වී තිබෙන පීඩනයන්ගේ තේරුම අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ ව්‍යසනයෙන් අපේ රට මුදවා ගත යුතුයි. එම ව්‍යසනයෙන් මුදවා ගැනීම වෙනුවෙන් ඔබ මාලිමාවට ඡන්දය ලබා දෙන්න. අපි ඔබට නැවත නැවතත් සහතික කරනවා. ඔබ ලබා දෙන ඡන්දේ වටිනාකමත් ඔබගේ ගෞරවය අපි ආරක්ෂා කරනවා. ඒ නිසා ඔබට මේ නිශ්චිතව තෝරාගත යුතු දේශපාලන ව්‍යාපාරේ තෝරා ගැනීම සඳහා බල කර සිටින දේශපාලන ව්‍යාපාරය අන කවරක්වත් නෙවෙයි මාලිමාව. ඒ ජයග්‍රහණය ඔබේ ජයග්‍රහණය. මාලිමාවේ මන්ත්‍රීදු සංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ ඒ ඔබට ජයග්‍රහණයක් ගෙන දෙනවා නිසාකයි. නිසා ඒ වෙනුවෙන් සුළු දෙනාට එකතු වෙන්න කියලා මම අවසාන වශයෙන් ආරාධනා කරනවා. තෙවැනි ඇසේ බලාපොරොත්තුව, තෙවැනි ඇසේ අර්ථය, දකින දෙයට පෙනෙන දෙයට වඩා යමක් ඔබට සිතන්නට අවස්ථාව ලබා දීම. ඉතින් ඔබට මේ දකින පෙනෙන දේවල් වගේම ඊට එහා ගියපු දෙයක් සිතන්නට අද දවසේදීත් අපිට අවස්ථාව උදා කර දීමට හැකි වුණා කියන විශ්වාසය තෙවැනි ඇසේ අප සියලු දෙනා සතුව තිබෙනවා. එහෙමනම් බොහෝ කාර්යයන් තිබෙන මොහොතක ජනතා විමුක්ති පෙරමුණ නායක වෙන්ව ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට බෙහෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා, අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමන් අපිට යලිත් පාර්ලිමේන්තුවේ දැක ගන්න හැබේවා. ඒ වගේම ඔබේ කණ්ඩායමට ඒ ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබේ පැමිණීමට. එහෙමනම් අපිට ලැබිලා තියෙන කාලය මෙලෙස අද තෙවැනි ඇසෙන් නිමාවටපත් වෙද්දී මේ සමුගන්නේ ඔබට යලිත් බලාපොරොත්තු ලබා දෙමින් ලබන අඟහරුවාදා අනිවාර්යෙන්ම අපි පක්ෂ නායකයෙකු සමග සාකච්ඡාවට පැමිණෙනවා. ඒ වගේම විශේෂ තෙවැනි ඇස වැඩසටහනක් අපි තව නොබෝ දිනකින් යලිත් ඔබේ නිවසට ගෙන එන්නටත් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් සමුදෙනවා ඔබට යලිත් අපි ඔබ හමු වෙමේ බලාපොරොත්තු යුතුව. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.